බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පෙනෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වන යම් තාක් පිරිසක් ඇතනම් ඒ සෑම සියලු දෙනාම මේ අවස්ථාව හා සහ සම්බන්ධ වෙත්වා කියලා සිත පිහිටුවාගෙන දේවතා ආරාධනාව සිද්ධ කරන්නට යෙදෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා
සම්බුද්දස්ස සාදු සාදු සාදු. අප අද දවසේදී පින්වත් හැමදෙනා සමගම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් ධර්ම දානමය පින්කම ඔස්සේ තථාගත ශාසනයේ විග්‍රහ කරන්නට යෙදෙන තථාගත ශාසනයම එකට කැටි කරලා ගත්තොත් ඒ කැටි කරලා සාරාංශගත කරලා විග්‍රහ කරන ප්‍රධාන මාතෘකා දෙකක් එකට අරගෙන සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සමහර විට දේශනාවක් හෝ දේශනා දෙකක් විතර වෙන්න පුළුවන් මේ සාකච්ඡාව. කෙසේ වෙතත් මේ ධර්ම දානමය පින්කම් තුලින් අපි උත්සාහවන්ත වෙනවා මේ දායකත ධර්ම දේශනා තුලින් මේ කරුණු කාරණාවන් ඔබට සම්ප්‍රේෂණය කරන්නට විග්‍රහ කරලා දෙන්නට මේ කරුණු කාරණාවන් මනසේ තේරුම් ගන්නට වටහා ගන්නට පරිසරයක් සකස් කර ගන්නටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටම තමන් ඉන්න තැනින් තව ටිකක් ගැඹුරට මේ කතාව තේරුම් ගන්නට ජීවිතයට ප්‍රායෝගිකව මේ ධම එකතු කර ගන්නට යථාර්ථවාදීව මේ ධම තේරුම් ගන්නට උපකාරයක් වෙයි කියන අරමුණෙන් තමයි මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරන්නට යෙදෙන්නේ. පින්වත් හැමදෙනා සමගම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ මාතෘකාවක් ඒ තමයි කාමය දුක්ඛ ස්කන්ධය විනිවිද දකිමු. කාමය පිළිබඳවත් දුක්ඛ ස්කන්ධය පිළිබඳවත් සාකච්ඡා කරන බොහෝම වටිනා කියන සූත්‍ර ධර්මයක් ගුරුතන්හි තබාගෙන තථාගතයන් වහන්සේගේ බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව ඒ සංග්‍රහිත වෙලා තියෙන පෙළදහම ගුරු කරගෙන ඒ පෙළ තුල හැඟවිලා තිබෙන අර්ථයන් ධර්මයන් මනා ලෙස වටහා ගන්නටයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම තුලින් අපි උත්සාහවන්ත වෙන්නේ. ලෝක සම්මතය තුල කාමයේ කිව්වහම බොහෝ දෙනෙක්ට බොහෝ සම්මතයේ ඉන්න බොහෝ පිරිසකට එන අදහස තමයි ඉක්මනට එන අදහස තමයි කාමේසු මිච්ඡාචාරා මට්ටම. ඒ කියන්නේ කාමයේ කියලා කිව්වහම ස්පර්ශ කාමයේ කියන එක මතක් වෙලා බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ කාමයේ වර්ධවා හැසිරීම කියන කාරණාවෙන් ඒ කාමයේ මට්ටම ස්පර්ශ කාමයේ මට්ටමින් තමයි බොහෝ දෙනෙක්ට කාමයේ කියන එක පිළිබඳව මූලික අදහස පහළ වෙන්නේ. හැබැයි බුද්ධ ශාසනය ඊටත් එහා ගිහිල්ලා ඒ ස්පර්ශ කාමයට එහා ගිහිල්ලා පංචකාමයක් විග්‍රහ කරනවා. ඒ පංචකාමය රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, ස්පර්ශකාමය මුල් කරගෙන පංචකාමය විග්‍රහ වෙනවා. ඊටත් එහා ගිහිල්ලා කාම තණ්හාව ඔස්සේ තවත් ගැඹුරට මේක විග්‍රහ වෙනවා. එතකොට මේ වගේ කාමය කියන වචනයත් එක්ක බැඳිච්ච රැඳිච්ච අර්ථකථන රාශියක් තියෙනවා. ඒ වගේම තමයි කාමය කියන වචනේ තව ටිකක් ගැඹුරට ගියොත් දස සංයෝජන ධර්ම සියල්ලම අපිට හඳුන්වන්න පුළුවන් කාමය විදිහට. එතකොට සංයෝජන ධර්ම වල තියෙන කාම රාග මට්ටමත්, රූප රාග මට්ටමත්, අරූප රාග මට්ටමත් කියන මේ සමස්ත රාග වැඩපිළිවෙල තව විදිහකට අපිට කියන්න පුළුවන් කාම කියන වැඩපිළිවෙල. එතකොට මේ පැවැත්ම තුළ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන සියලු ධර්මයන්ගේ සැකැස්ම මේ සංකත වූ පටිච්ච සමුප්පන්න වූ මේ ක්‍රියාවලිය, මේ ගොඩනැගෙන ක්‍රියාවලිය මනා ලෙස වටහා නොගන්නා තාක්කල් අපිට කාමය නැත්තම් මනාසේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ප්‍රඥාවන්තව තේරුම් ගත යුතු දුක පිළිබඳව අදහසක් අවබෝධයක් අපිට ලබා ගන්නට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට අපිට මේ කාරණාවන් ගවේෂණය කරනකොට මේවා විමර්ශනය කරනකොට සිද්ධ වෙනවා අපිට තේරෙන මට්ටමේ ඉඳලා ගැඹුරට යන්න. අර පහරාද සූත්‍රයේ සඳහන් කරනවා වගේ වෙරළ මට්ටමේ ඉඳලා තමයි ගැඹුරට යන්නේ. එතකොට ගැඹුරට යන්න ගැඹුරුයි. ඒ ගැඹුර විදිහටම අවස්ථාව දීලා ඒ ගැඹුර මනසේ වටහා ගන්නට අපි අපේ මනස පුතුල කළ යුතුයි. අපි අපේ පැත්තෙන් විවෘත විය යුතුයි. එතකොට අපි කාමයේ කියන වචනේ අපිට හෙනකොට අපේ මනස තුල ගොඩනැගෙන චිත්ත රූපයන් වලට එහා ගිහිල්ලා මේ කාමයේ මන අර්ථය මනසේ වටහා ගන්නට, එහි ප්‍රඥාගෝචර අර්ථයන් මතු කර ගන්නට අපි දක්ෂ විය යුතුයි. ඉතින් අද අපේ මාතෘකාව කාමය නැත්නම් දුක්ඛ ස්කන්ධය විනිවිද දැකීම. මේ කාරණාව විග්‍රහ කරගන්නට යනකොට නැත්නම් මේ පැවැත්ම තුල තියෙන යථාර්ථය මොකක්ද? පැවැත්මේ ඇත්ත ගැටලුව මොකක්ද? මේ සංසාරයේ පුරාවට තියෙන යථාර්ථ ස්වභාවය මොකක්ද කියන එක, මේ සසර කියන ස්වභාවය, සසරම කියන්නේ මොකක්ද කියන එක වටහා ගන්නට මේ වචන දෙකම ඉතාම උපනිශ්‍රයයි. ඉතින් මේ වචන දෙක වචන මට්ටමින් අල්ලගන්නේ නැතුව, දැන් වචනයක් කිව්වහම වචනේ වචනාර්ථයෙන් අපිට අල්ලගන්න පුළුවන්. වචනේ වචනාර්ථයට එහා ගිහිල්ලා ඒ වචනේ තියෙන හැඟීම, ඒ වචනේ තියෙන අදහස, ඒ වචනේ තියෙන ගැඹුර තේරුම් ගන්නට මනස පුදුල කරන්න ඕනේ, මනස විවෘත කරන්න ඕනේ. එහෙම විවෘත කරනකොට අපේ මේ පෙනෙන, ඇහෙන, දැනෙන
විඳින කියන මේ පෙනීම ඇසීම දැනීම විඳීම නැත්තම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයමයි මෙතන මනසේ විග්‍රහ කරගන්න තියෙන්නේ ගැඹුරු මට්ටමට සියුම් මට්ටමට එනකොට. එතකොට ඒ මට්ටමින් මේ කාරණාව තෝරගන්න කියන්නේ කාමය තෝරගන්න යනකොට ඒක තෝරගන්නට යන තැනම දුක්ඛ ස්කන්ධය විග්‍රහ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අද දැන් බලමු පින්වතුනි මේ කාරණාව විග්‍රහ කරගන්න යනකොට තථාගතයන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුල පෙළදහම තුල මේ කාරණාව මොන වගේ ආකාරයකින්ද විග්‍රහ කරලා තියෙන්නේ මේ කාරණාව සම්බන්ධව එදා බුද්ධ කාලීන සමාජයේ තිබිච්ච මතවාද මොනවාද ඒක සම්බන්ධව තියෙන එදා තිබිච්ච සමාජ පරිසරයේ ස්වභාවය සහ එදා ඒ කතාව විග්‍රහ කරනකොට තථාගතයන් වහන්සේ මේ කාරණාවන් විග්‍රහ කරන්න ගියපු සමාජය තුල ඒ කාරණා විග්‍රහ කරන්නට පරිසරය සැකසුනේ කොහොමද මේ කියන කරුණු කාරණා ටික අපි චුට්ටක් බලමු. මජ්ක්‍ධිම නිකාය එක පුත්සක වහන්සේ තුල වැඩ වාසය කරන බොහොම වටිනා කියන සූත්‍ර ධර්මයක් තමයි අද අපි ඔබ වෙනුවෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සූත්‍රයේ නම තමයි මහා දුක්ඛස්කන්ධ සූත්‍රය. ඒ වචනේම තියෙනවා මහා දුක්ඛස්කන්ධ සූත්‍රය 201 වෙනි පිටුවේ තමයි මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. බුදුහාමුදුරන් කාලේ වෙච්ච යම් සිද්ධියක් තියෙනවා. මේ කාරණාව විග්‍රහ කරන්නට මත්තෙන් වෙච්ච යම්කිසි සිද්ධියක් විග්‍රහ වෙලා තියෙනවා. අපි චුට්ටක් ඒක බලලා ඉවර වෙලා නැවත සාකච්ඡාව සිද්ධ කරමු. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි ජේතවන නම් වූ අනේපිඩුසිටුගේ ආරාමයේ වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරුහි ඇඳ පෙරව පාසිවුරුගෙන සවැත් නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්ෂූන්ට මෙවැනි අදහසක් විය. පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඊතා අලුයම අන්තුටු පිරිවැජියන්ගේ අරමට පැමිණෙන්නෙමුයි නම් මැනවි. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා උදෑසන කාලයේ පිණ්ඩපාතේ හොයාගන්න පාරට බහින වෙලාවේ කල්පනා කරනවා. ඒ වෙලාවේ අනේපිඩු සිටුතුමාගේ ජේතවනාරාමයෙන් තමයි වැඩ ඉන්නේ. උදෑසන වැඩි පිණ්ඩපාතේ යන්න. අපි එතකන් අන්තුටු පිරිවැය කියන්නේ අන්‍ය පරිබ්‍රාජකයන්ගේ මේ ආරාමවලට ගිහින් චුට්ටක් වෙලා ඉමු. ඒගොල්ලොත් එක කතා කරමු කියලා හිතලා මේ පිරිස පිටත් වෙලා ගියා. දැන් බලන්න පින්වතුනි කොච්චර ලිබරල්ද ඒ සමාජය. අපේ ආරාමයේ වෙන ආරාමයක් අරගොල්ලන්ගේ ආරාමයේ වෙන ආරාමයක් කියලා එහෙම බෙදීමක් තිබ්බේ නැහැ. භික්ෂුන් වහන්සේලා පොදුවේ අනිත් ධර්මයන් දේශනා කරන පිරිසත් එක්කත් සාකච්ඡා කරන්නට ගිහිල්ලා තියෙනවා. විවිධාකාර ධර්ම කාරණාවන් විග්‍රහ කරන පිරිස සමග සමගියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේක බොහොම විශේෂ කාරණාවක්. අන්‍ය පරිබ්‍රාජකයන්ගේ පිරිවෙනට අපේ තථාගතයන් වහන්සේ පවා වැඩලා තියෙනවා. වැඩලා සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදිතබ්බා. එතකොට ප්‍රඥාව උදෙසා දහම් සාකච්ඡාව කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් ඒ තථාගතයන් වහන්සේව අනුගමනය කරපු තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදිලා හිටපු පිරිසත් යනවා. උදෑසන කාලේ වැඩි නිසා පිණ්ඩපාතේ යන්න වෙලාව වැඩි නිසා අන්තොට පරිබ්‍රාජකයන් නැත්නම් අන්‍ය පරිබ්‍රාජකයන්ගේ පිරිවෙන් වලට ඒ ස්ථාන වලට ඉක්බිති ඒ භික්ෂූහු අන්තොට පිරිවැජියන්ගේ අරමට එළඹ ඒ අන්තොට පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත් පසවහුන්ම ඒ භික්ෂූන්ට ඒ අන්තොට පිරිවැජියෝ මෙය කීහ. එවත්නි ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහීණය පනවයි. දැන් මෙහෙම සාකච්ඡා කර ඉන්නකොට අර අන්‍ය පරිබ්‍රාජකයෝ තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රාවකයන්ට කියනවා මේ පිරිසට කියනවා එවත්නි ශ්‍රමණ ගෞතමයෝ කාමයන්ගේ ප්‍රහීණය පනවයි. ඊට පස්සේ කියනවා අපිත් කාමයන්ගේ ප්‍රහීණය පනවන්නමු. තථාගතයන් වහන්සේ වගේම තමයි අපිත් කාමයේ ප්‍රහීණය පනවනවා. එවත්නි ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහීණය පනවයි. රූපය ප්‍රහීන කරන කාරණාවක් ගැන තථාගතයන් වහන්සේත් විග්‍රහ කරනවා. ඒ කියන්නේ ඥානයක් පිළිබඳව විග්‍රහ කරනවා. අපිද රූපයන්ගේ ප්‍රහීනය පනවමු. අපිත් කියනවා රූපය ප්‍රහීන කරන්න. අපිත් කියනවා රූපය නිදහස් වෙන්න කියලා. එවත්නි ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහීනය පනවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රහීනය පනවමු. එවත්නි මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ ධර්මදේශනා සමග ධර්මදේශනා අනුශාසනාව සමග අනුශාසනාවේද ඇරඹ වෙනස කවරේද අධික ප්‍රයෝග කවරේද නානා කාරණේ කුමක්ද? දැන් මෙතන හරිය ලස්සන ප්‍රශ්නයක් මතු කරගන්නවා. මොකද්ද ප්‍රශ්නේ? අර අන්‍ය පරිබ්‍රාජකයෝ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට කියනවා ඔබ වහන්සේගේ බුදුහාමුදුරුවන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ කාමයේ ප්‍රහීනයක් ගැන කතා කරනවා.
රූපේ ප්‍රහීනයක් ගැන කතා කරනවා. වේදනාවේ සංඥාව සංකාර විඥාන ප්‍රහීනයක් ගැන කතා කරනවා. ඉතින් අපිත් ඕකමනේ කියන්නේ. අපිත් කියන්නේ ඕකම තමයි අපිත් කියන්නේ කාමයේ ප්‍රහීනයක්, රූපේ ප්‍රහීනයක්, වේදනාවේ ප්‍රහීනයක්, සංඥාවේ ප්‍රහීනයක්, සංකාරයේ ප්‍රහීනයක්, විඥානයේ ප්‍රහීනයක් අපිත් උගන්වනවා. එතකොට ඕගොල්ලන්ගේ දේශනාවයි තථාගතයන් වහන්සේ කරන දේශනාවයි මේ අපි කරන දේශනාවයි සමයි වගේනේ. මේකේ වෙනස මොකද්ද? නානා ප්‍රකාරණිය මොකද්ද? එතන මොකද්ද වෙනසක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් මතු කළා. දැන් මේ කාරණාව චුට්ටක් තව ටිකක් පෙන්න ගන්න ඕනේ. දැන් මෙතන කාමයේ ප්‍රහීනය කියනවා, රූපේ ප්‍රහීනය කියනවා. සිංහල පරිවර්තනයේ මේක ඕගලන්ට පේනවා නම් පාලි පරිවර්තනයේ තියෙන්නේ අතකෝතේන බික්කු යේනා තින්තියානං පරිබ්‍රාජකානං ආරාමෝ තේන උපසංකමි. තථාගතයන් වහන්සේගේ පිරිස අන්‍ය පරිබ්‍රාජකයන්ගේ පිරිසකට අන්‍ය පරිබ්‍රාජක පිරිසගේ ආරාමයට ගියාට පස්සේ ඒ ශ්‍රාවකයෝ අහනවා සමනෝ ආවසෝ ගෝතමෝ කාමානං පරිඤ්ඤං. එතන විග්‍රහ කරනවා පාලි පාඨය තුල පරිඤ්ඤං කියලා වචනයක්. ඊළඟට කියනවා සමනෝ ආවසෝ ගෝතමෝ රූපානං පරිඤ්ඤං. දැන් මෙතන හොඳට බලන්න මේ පරිඤ්ඤං කියන වචනෙට දෙන්න පුළුවන් හොඳම සිංහල අර්ථය තමයි පිරිසිඳ දැකීම කියන අර්ථය. පරිඤ්ඤාතබ්බ. ඒ කාරණාව මනසේ වටහා ගැනීම පිරිසිඳ දකින්න වැඩපිළිවෙල. මේ වචන මට්ටමේ රැඳෙන්නේ නැතුව බොහෝම ගැඹුරට මේකේ අදහස හොයාගන්න. එතකොට මෙතන මේ කාමය පිළිබඳව රූපය පිළිබඳව ප්‍රහීනයක් කියන එකක් එකපාර පනවන්නේ නැහැ. කාම ප්‍රහීනයට කාමයෙන් නිදහස් වෙන්න කාමයේ පිරිසිඳ දකින්න ඕනේ. රූපේ පිරිසිඳ දකින්න ඕනේ. ඒත් ඒ වචනේම තමයි කෙලින්ම අහන්නේ පරිඤ්ඤාතබ්බං. දැන් පරිඤ්ඤාතබ්බයක් නැතුව නැත්තම් පිරිසිඳ දැකීමක් නැතුව එය මනසේ වටහා ගැනීමකින් තොරව, ඒ කියන්නේ තේරුම් ගැනීමකින් තොරව මෙතනින් අපිට ඉවත් වෙන්න බෑ කියන කාරණාවයි මේ විග්‍රහ කරන්නේ. එතකොට දැන් එතන අන්‍ය පරිබ්‍රාජකයෝ අහනවා අපිත් රූපේ පිරිසිඳ දකින්නවා, අපිත් වේදනාව පිරිසිඳ දකින්නවා, අපිත් මේක කරනවා. උඹලා කරන එකයි අපි කරන එක අතර වෙනස මොකක්ද කියලා අහනවා. ඕක තමයි සරලව අහන ප්‍රශ්නේ. දැන් මේ වෙලාවේ අර හිටපු පිරිසට උත්තර නැති වෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට මේකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ පිරිස එකල්හි ඒ භික්ෂූහු ඒ අන්තුටු පිරිවැජියන්ගේ භාෂිතේ නොම පිළිගත්හ. පිළිකෙවුද නොකලහ. අර කියප එක බලන්න මෙතන විශේෂ කාරණාවක් තියෙනවා. අපේ ශ්‍රාවක සංඝයාගේ තිබෙන්න ඕනේ විශේෂම ලක්ෂණයක්. ශ්‍රී ශ්‍රාවකයෙක් නම් තිබිය යුතු විශේෂම ලක්ෂණයක්. ඒ තමයි ඒ කාරණාව ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. පිළිකෙවුද නොකලහ. නොපිළිගෙවුද නොපිළිකෙව් කොට භාග්‍යවතුන් වහන්සේ හමුෙහි දී මෙබසෙහි අදහස දැනගන්නමුයි හුනස්නෙන් නැගිට ගියාහුය. දැන් මොකද කරන්නේ? මේ කාරණාව දැන් ප්‍රතික්ෂේප කළෙත් නැහැ, පිළිගත්තෙත් නැහැ. දැන් ප්‍රශ්නයක් ආවා. මොකද ප්‍රශ්නේ? අන්‍ය පරිබ්‍රාජකයෝ කියනවා උඹලගේ ගෞතමයන් වහන්සේත් පනවනවා කාමයේ ප්‍රහීනය. කාමයේ පිරිසිදු දකින්න නුවණකින් ප්‍රහීන කරන වැඩපිළිවෙල. අපිත් පිරිසිදු දකින්න නුවණකින් ප්‍රහීන කරන වැඩපිළිවෙලක් ගැන කියනවා. උඹලත් ඒක කියනවා, අපිත් ඒක කියනවා. බවත් ගෞතමයන් වහන්සේ රූපේ ප්‍රහීනය පනවනවා, රූපේ පිරිසිදු දකින්න එකක් ගැන කතා කරනවා. අපිත් රූපේ පිරිසිදු දැකීමක් ගැන කතා කරනවා. ඕගොල්ලෝ කියන එකයි අපි කියන එක අතර වෙනස මොකක්ද? ඒකේ වෙනසක් නැහැ වගේනේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් මෙන්න මෙතන ඊටාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙතන හොඳට බලන්න අන්‍ය පරිබ්‍රාජක පිරිස පාවිච්චි කරපු වචන ටිකම තමයි ගෞතමයන් වහන්සේත් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට වචන විදිහට ගත්තාම රූපය, කාමය, වේදනාව, විඥාණය මේ කියන වචන ත්‍රිලක්ෂණය මේ කියන වචන එදා බුද්ධ කාලින සමාජයේ බුදුහාඳුරුව පහළ වෙන්නත් කලින් සමහරලාට ඒ වචන තිබ්බා. ඒ වචන භාවිතයේ තිබුණා. වචන භාවිතයේ තිබ්බා. හැබැයි මේ වචනවලට එහා ගියපු අර්ථය, ඒ වචනවල තියෙන හැඟීම, එහි ඥාණය මතු වෙන්නේ ලෞතර බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ විතරමයි. මේ කතාව හොඳට තෝරගන්න ඕනේ. දැන් බලන්න වෙන කාරණාව. මෙතන ලස්සන වැඩක් වෙනවා ඊට පස්සේ. මේ භික්ෂුන් වහන්සේලා දැන් මේක පිළිගත්තෙත් නෑ, හැබැයි ප්‍රතික්ෂේප කළෙත් නෑ. මොකද එතන කිසි කාරණාවක් තියෙනවනේ. දැන් අපි දරාගෙන ඉන්න එක වගේම එකක් ඒගොල්ලොත් කියනවා. ඒගොල්ලෝ වගේම එක තමයි අපි ගාව තියෙන එකක් කියලා ඒගොල්ලන්ට දැනෙන්න ගත්තා. ඒක නිසා ඒක කොයිකටත් පිළිගත්තෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නෑ. ඒ කියන කාරණාව මනසේ වටහා ගන්න, මනසේ තේරුම් ගන්නට මනස විවෘත කරගෙන තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඉක්බිති ඒ භික්ෂූහු සවැත් නුවර පිඬු පිනිස හැසිර පිණ්ඩපාත ගිහිල්ලා බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිහ. පිණ්ඩපාතේ හොයාගෙන ඇවිල්ලා පිණ්ඩපාත ආහාරය අරගෙන ඊට පස්සේ තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසව හුන්න.
එකත් පසව හුන්නේ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකලහ. එකත් පසකට වෙච්ච මේ භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට මේ කාරණාව කියනවා. මෙහි අපි පෙරවරු හැඳ පාසිවුරුගෙන සවැත් නුවරට පිඬු පිණිස පිවිසියම්හ. වහන්ස අපට මෙබඳු අදහසක් විය. සවැත් නුවර පිඬු පිණිස හැසිරෙන මෙතෙක් ඊතා අලුයම අන්තුටු පිරිවැජියන්ගේ අරම වෙත එළඹෙන්නමු නම් මැනවයි. වහන්ස එකල්හි අපි අන්තුටු පිරිවැජියන්ගේ ආරාමයේ වෙත එළඹියමු. වෙච්ච සිද්ධිය කිව්වා. උදේ අපි පිණ්ඩපාත ගියාට පස්සේ පිණ්ඩපාත ගන්න වෙලාව වැඩි වුණා. පිණ්ඩපාත යන වෙලාව වැඩි. ඒක නිසා අපි අන්‍ය පරිබ්‍රාජකයන්ගේ ආරාමයට අපි ඒගොල්ලන්ගේ ආරාමයට ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා ඇවැත්නි එකත් පසක හුන්න අපට ඒ අන්තුරු පරිවේජිකයෝ මෙසේ කීහ. ඇවැත්නි ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහීණය කාමයේ පිරිසිදු දැකීමක් ගැන පනවයි. අපිදු කාමයන්ගේ ප්‍රහීණය පනවන්නමු. ඇවැත්නි ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහීණය පනවයි. අපිදු රූපයන්ගේ ප්‍රහීණය පනවනු. ශ්‍රමණ ගෞතමයෝ කාමයේ පිරිසිදු දකින්න කියලා කියනවා. රූපය පිරිසිදු දකින්න කියලා කියනවා. අපිත් ඕකම කියනවනේ පරිඤ්ඤා කුරන්ට කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේගෙන් දැන් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ රූපය ගැන කාමය ගැන මෙහෙම පිරිසිදු දකින්න කියනවා. ඒගොල්ලොත් කියනවා ඔබ වහන්සේත් ඒකම කියනවා. මේ දෙකේ වෙනස මොකද්ද? මේකේ ගැඹුර මොකක්ද කියලා. ඒගොල්ලොත් ප්‍රශ්න කරනවා කියලා. එහෙම කිව්වහම තථාගතයන් වහන්සේ මෙතන උත්තරයක් දෙනවා බොහොම ලස්සනට. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒගොල්ලොත් පිරිසිදු දකින්න කියනවා. තථාගතයන් වහන්සේත් පිරිසිදු දකින්න කියනවා. මෙතන මොකක්ද කාරණාව කියන එක තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා. මහණෙනි මෙසේ කියන්නා වූ අන්තුටු පිරිවැජියෝ මෙසේ කිය යුතු වන්නාහුය. ඇවැත්නි කාමයන්ගේ ආස්වාදය කවරේද ආදීනවය කවරේද නිස්සරණය කුමක්ද? රූපයන්ගේ ආස්වාදය කවරේද ආදීනවය කවරේද නිස්සරණය කුමක්ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේද ආදීනවය කවරේද නිස්සරණය කුමක්දයි? මහණෙනි මෙසේ විචාලා වූ අන්තුටු පිරිවැජියෝ මෙය සපයා කිය නොයන්නේය. මෙතන බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. මේකේ පාලි පාඨය ඒක ගත්තත් ඒකමයි විග්‍රහ වෙන්නේ. ආස්වාදය පිළිබඳව ආදීනවය පිළිබඳ නිස්සරණය. දැන් මෙතන විත්තා වැදගත් කාරණාවක් තියෙනවා. අද වෙනකොට ධර්මයේ ශ්‍රවණය කරන පිරිස අතර මේ වචන මේ කරුණු කාරණා පිළිබඳ බොහෝ වෙලාවට බොහෝ දෙනෙක්ට මේ වචන පිළිබඳ මනහ වැටහීමක් ඇති වචනය ගැන. හැබැයි වචනේ තියෙන අදහස මෙහි ගැඹුර මනසේ සපයාගෙනද මෙන්න මෙතන ඊටාම වැදගත් කාරණාවක්. දැන් හොඳට බලන්න අර අන්තොටු පිරිවැජියාගේ පිරිසත් කාමය පිළිබඳව රූපය පිළිබඳව ඒ රූපේ ප්‍රහීණය පිළිබඳව ඒ පිළිබඳව සාකච්ඡාවක් කළා. ඒතර තථාගතයන් වහන්සේකට තව ටිකක් විග්‍රහ කරලා කියනවා කාමය පිළිබඳ ආස්වාදය දන්නවද? රූපය පිළිබඳ ආස්වාදය දන්නවද? කාමයේ පිළිබඳ ආදීනවය දන්නවද? රූපයේ පිළිබඳ ආදීනවය දන්නවද? එතකොට කාමයේ පිළිබඳව රූපයේ පිළිබඳව වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ පිළිබඳව ආස්වාද ආදීනව නිස්සරණ මනසේ වටහාගෙනද ඒගොල්ලෝ ඒ කාරණාව කරගෙනද කියලා ඇහුවොත් මෙන්න විග්‍රහ කරනවා. මහණෙනි මෙසේ විචාලා වූ අන්තර පිරිවැජියෝ මෙය සපයා කිය නොහන්නේය. මහණෙනි තථාගතයන් වහන්සේ නමක් විග්‍රහ කරන ආස්වාද ආදීනව නිස්සරණයෝ ඔය කියන අන්තොටු පිරිවැජියෝ අන්‍ය පරිබ්‍රාජකයෝ මනසේ තාම දැකලා නැහැ. මෙන්න මේක ඊටා වැදගත් කාරණාවක්. දැන් හොඳට තෝරගන්න අපි මේ ජීවිත කාලේ ජීවත් වෙනකොට අපි දන්න කාරණාවක් තියෙනවා. මේ ආස්වාදය කිව්වහම අපිට ටක් ගාලා එන අදහසක් තියෙනවා. ඒ තමයි අපිට මේ දිනදා ජීවිතය තුළ තියෙන සැපසහගත ස්වභාවය. ෂා මාරයි නේද? හරි ලස්සනයි නේද? කියලා අර එහෙම ගන්නේව අපි කියනවා ආස්වාද කියලා. ඔය එකත් ආස්වාද තමයි. ඒ ආස්වාද මට්ටම තමයි. දැන් ලස්සන ගයක් දැක්කොත් එහෙම කියනවා ලස්සන ගයක් හරි සුන්දරයි ලස්සනයි. ඊට පස්සේ ලස්සන ගයක් කැත ගෑද අපෝ කැතයි. ගෑල්ලා මේ දැක්කහම හරි ලස්සනයි සුන්දරයි ෂෝක් මාරයි. දැන් මේ හැංගීම චුට්ටක් බලන්න එදිනදා ජීවිතය තුළ ජීවත් වෙනකොටත් අපි මේ කාරණාව කතා කරනවා. ෂා මාරයි ෂෝක් ලස්සනයි. දැන් ඔය ලස්සනයි ෂෝක් මාරයි කියන වචනවල තියෙන හැංගීම තමයි ආස්වාදය කියන එක. දැන් මේ කතාව අපි හැමෝටම තේරෙන එකක්. මේක අපිට විතරක් නෙමෙයි දා බුදුහාමුදුරන් කාලේ හිටපු අන්තොට පිරිවැජියන්ටත් තේරුණා. ඒගොල්ලන්ටත් තේරුණා මේ ආස්වාදයෙන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන කාරණාව. ෂා ලස්සනයි මාරයි ෂෝක් කියලා මේ ගන්නේවෙන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක. මේවා ස්ථිර නැහැ කියන එක. මේ කිසිවක් පවත්වන්න බෑ කියන එක. වසඟේ පවත්වන්න බෑ කියන එක ඒගොල්ලන්ගේ මට්ටමින් ඒගොල්ලන්ට තේරුණා.
එහෙම තේරිලා තමයි ඔය අන්තර පරිබ්‍රාජක ආරාම වලට ගිහිල්ලා අන්නේ පරිබ්‍රාජක ආරාම වලට ගිහිල්ලා ඒගොල්ලෝ පවා නිවනක් හොයාගන්න මේ ගමන ගියේ. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ හොයාගෙනත් පිරිසක් ආවේ මෙන්න මේ කාරණාව තේරිලා තමයි ජීවිතේ. මොකද තේරුනේ මේ එදිනදා ජීවිතයේ තුල තියෙන මේ සැපසහගත අපිට තේරෙන මට්ටමින් අපි දන්න මට්ටමින් අපිට හැඟෙන මට්ටමින් සැපසහගත වැඩපිළිවෙල නැත්නම් සුඛසහගත වැඩපිළිවෙල අවුලක් තියෙනවා. ඒකෙන් අපිව ෆුල්ෆිල් වෙන්නේ නැහැ. අපිව තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ කියන කාරණාව දැනගෙන දෙකගෙන තමයි මේ හැම කෙනෙක්ම එන්නේ. බොහෝ පිරිසක් එන්නේ මේ විදිහට. එතකොට එහෙම සත්‍ය හොයාගෙන යන කෙනෙක්ට ඒ කියන්නේ යථාර්ථයේ යථාකාරයෙන් අවබෝධ කරගන්න යන කෙනෙක්ටත් බුදුහාමුදුරුවෝ ආස්වාදාදීනව නිස්සරණයක් විග්‍රහ කරනවා. එතකොට දැන් ආස්වාදය දැකලා ආදීනවය දැකලා නිස්සරණය හොයාගෙන එන පිරිසට තථාගතයන් වහන්සේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් විග්‍රහ කරනවා. මෙන්න මේක ඊටාම වැදගත් කාරණාවක්. මොකද මේ කතාව පටලව ගන්න නැතුව අපි තෝරාගත යුතුයි. හොඳට තෝරගන්න බෝධිසත්වයන් වහන්සේත් ආස්වාද ආදීනව නිස්සරණ දකිනවා. බුදු වුණාට පස්සේ තථාගතයන් වහන්සේ එතන අවබෝධ කරගත යුතු සත්‍ය අවබෝධයට අදාළව ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් විග්‍රහ කරනවා. මෙන්න මේ දෙකක් කියන එක හොඳට මතක තියාගන්න. ඇයි මම එහෙම විග්‍රහ කරන්නේ? මේ ලෝකයේ තුල ජීවත් වෙන වැඩපිළිවෙල තුල ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැමතැනම නැහැ. හැබැයි යම්කිසි සුළු පිරිසක් හරි ඉන්නවා මේ සමාජය තුල. මේ පැවැත්ම තුල අවුලක් තියෙනවා. මේකේ මේ සැප හොයාගෙන ගියාට අපිට සැප ලැබෙන්නේ නැහැ. සැප කියලා ලැබෙන්නෙම දුක. ඇති වැඩක් නැහැ කියලා කටින් කියලා සහ ඒ අදහසක් දැනිලා ඒ පැවැත්මෙන් නිදහස් වෙන්න සත්‍ය හොයන පිරිස. එහෙම පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තමයි තථාගතයන් වහන්සේ මේ කාමය පිරිසිඳ දකින ආස්වාදය, රූපය පිරිසිඳ දකින ආස්වාදය, වේදනාව පිරිසිඳ දකින සංඥාව, සංකාරය, විඥානය පිරිසිඳ දකින ආස්වාද ආදීනව නිස්සරණ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේ කතාව හොඳට තෝරගන්න ඕනේ. තථාගතයන් වහන්සේ එන්නේ ඒ කාරණාවයි මෙතන මතු කරන්නේ. මේ තථාගතයන් වහන්සේ නමක් පෙන්වන සියුම් ඥාණය. දැන් එකම වචන ටික පාවිච්චි කරන්නේ ආස්වාද ආදීන නිස්සරණ, කාමයේ, රූපය, ඔය වචන ටිකමයි පාවිච්චි කරන්නේ. හැබැයි එතන උන්වහන්සේ කියනවා මේ වචනම පාවිච්චි කර ඉන්න ඔය අන්‍ය පරිබ්‍රාජකයන්ට මේ ශාසනය පෙන්වන සත්‍ය ඥාණය කියන එක හම්බ වෙලා නැහැ. ඒක ඔය හිතන තරම් ලේසිත් නැහැ. එතකොට පෙන්නනවා තථාගතයන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ආස්වාදය මොකද්ද, ආදීනවේ මොකද්ද, නිස්සරණය මොකක්ද කියන එක තථාගත ශාසනයේ පමණමයි තියෙන. කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ විතරමයි තියෙන්නේ. දැන් හොඳට බලන්න. අදත් අපි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ පෙළදහමේ වචන අරන්නේ කතා කරන්නේ. අදටත් අපිට ඕන තරම් සමාජයේ ආස්වාද ආදීනව නිස්සරණ ගැන වචන ඕන තරම් ඇහෙනවා. ඒ ඇහෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහි අදහස, එහි හැඟීම අපි මනසේ හොයනවාද? එහි ඇත්තම කතාව ගැඹුරුම සත්‍ය මොකක්ද කියන එක තෝරගන්නට නම් අපි අර මතු පිටින් ආස්වාදයෙන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ, ආස්වාදයෙන් ෆුල්ෆිල් වෙන්නේ නැහැ වගේ මට්ටමකින් නතර වෙලා හරියන්නේ නැහැ. පීට එහා විග්‍රහය සොයන්න ඕනි. ඒට එහා හොයනකොට හැමෝටම තේරෙන මට්ටම, ඒ කියන්නේ සමාජයේ පිරිස වලට තේරෙන මට්ටමට එහා ගියපු මේ වචනවලම හැඟවිච්ච, මේ වචන පදවල හැඟවිච්ච මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථයන් මතු කරගන්න තමයි අපි ධර්මයේ සාකච්ඡා කරන්නේ. සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදිතබ්බා, ප්‍රඥාව නැමැති ප්‍රඥාලෝකයේ කුළු ගන්න තමයි නිරන්තර දහම් සාකච්ඡාව, දහම් ශ්‍රවණය තුළ අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. එතකොට දැන් මම මේ කියන්න හදන කාරණාව ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන කෙනෙක්ට තේරෙන ආස්වාදයක්, ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන්න කලින් තියෙන ආස්වාදයක්, ඒ ආස්වාද ආදීනව නිස්සරණ තේරුම් ගන්නට පුංචි කතාවක් විග්‍රහ කරන්නම්, උපමාවක්. ඒ උපමාවේ තියෙන අදහස ඔස්සේ මේ කතාව මනසේ වටහා ගන්නට මේ කාරණාව දැන් මේ වචන ටිකම කාමයේ ප්‍රහීන කරන, කාමයේ පිරිසිදු දකින, රූපයේ පිරිසිදු දැකීම ගැන අන්තර පරිබ්‍රාජකයොත් කතා කරනවා, තථාගතයන් වහන්සේත් කතා කරනවා. තථාගතයන් වහන්සේගේ අර්ථය, තථාගතයන් වහන්සේ පෙන්වන මේ ගැඹුරු අර්ථයයි අරගොල්ලන්ගේ අර්ථයයි වෙනස් වෙන තැන කොයි වගේද කියන එක විග්‍රහ කරගන්න. ඒකේ අදහස මොන වගේද කියන එක විග්‍රහ කරගන්න පුංචි උදාහරණයකින් මම පෙන්නනවා. මම මේ කාරණාව බොහොම සරලව විග්‍රහ කරන්න උත්සාහවන්ත වෙන නිසායි, මේ කාරණාවන් විග්‍රහ කරගන්න අවශ්‍ය වෙන නිසායි මේ උදාහරණයන් පෙන්눔 කරන්නේ. ඔබ සෑම සියලු දෙනාටම දැන් පේනවා ඇති පින්තූර රාමුවක්. තිරේ දිස්වනවා ඇති පින්තූර රාමුවක්. ඒ තිරේ දිස්වන පින්තූර රාමුව
බැලූ බැල්මට දැන් ඕගොල්ලෝ මේ තිරේ දකින්න පින්තූර රාමුව දැකපු ගමන් ඕගොල්ලෝ දන්නවා මේක දන්න කට්ටිය මේ මොකද්ද කියන්නේ කියලා. මේක ඇත්තටම විශේෂයෙන්ම වාහන සම්බන්ධව මේ ලෝකේ තියෙන එක්තරා ලෝගෝ එකක්, එක්තරා ආයතනයක තියෙන ලෝගෝ එකක්. මම මේ ආයතනය ප්‍රොමෝට් කරන්න අර්ථයෙන් නෙමෙයි මේක පෙන්නන්නේ, මේ අදහස කියලා දෙන්න, මේ කතාව විග්‍රහ කරලා දෙන්න. මේක දැකපු ගමන් බොහෝ පිරිසකට, මේ සමාජයේ ඉන්න බොහෝ පිරිසකට අදහසක් තියෙනවා මේ ලෝගෝ එක කාටද අයිති කියන එක. දැන් බොහෝ පිරිසක් මේ කමහට මේ ලෝගෝ එක දන්නේත් නැහැ. හරිද? දැන් මේ බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නවා මේක දැකපු ගමන් මේ තමයි මේ අහවල් ආයතනයේ සංකේතය. මේ අහවල් ආයතනයේ සංකේතය තමයි මේ තියෙන්නේ කියලා ටක් ගාලා ඒගොල්ලෝ මේක දන්නවා දකින්නවා. මේක දකින්නකොටම මේකේ අදහස මොකක්ද කියන එක දැනගන්නවා දැක ගන්නවා. එතකොට මේකෙන් දැනගන්නවා මේ අහවල් කම්පැනි තමයි මේකෙන් රිප්‍රසන්ට් කරන්නේ. මේ අහවල් ආයතනය තමයි මේ ලෝගෝ එකෙන් සංකේතවත් කරන්නේ. මේක දැනගන්නම චුට්ටක් විග්‍රහ කරන්නම්. මෙන්න තියෙනවා මෙන්න මේ කම්පැනි එක. මෙන්න මේ නමින් සඳහන් වෙලා තියෙන මේ Toyota කියන නමින් සඳහන් වෙලා තියෙන කම්පැනි එකට අදාළව තියෙන ලෝගෝ එක තමයි ඕගොල්ලන්ට දැන් මේ පේන්නේ. එතකොට දැන් මේ කවුරු හරි මේ නම නොදැක්කත්, ඒ කියන්නේ Toyota කියන නම නොදැක්කත් මෙන්න මේ ලෝගෝ එක දකින්නකොටම දන්න කෙනා දන්නවා මේ කියන්නේ Toyota කම්පැනිය ගැන. මේ තියෙන Toyota කම්පැනිය ගැන කියලා. එතකොට දැන් මෙතන හොඳට බලන්න. මෙතන තියෙනවා පින්වතුනි Toyota කියන මේ Toyota කියන වචනය TOTA. මෙන්න මේ වචනය බලන්න. මෙන්න මේ සංකේතය ඇතුලේ තියෙනවා. දැන් මේ තියෙන සංකේතය ඇතුලේ T අකුර තියෙනවා, O අකුර තියෙනවා, T අකුර තියෙනවා, O අකුර තියෙනවා, T අකුර තියෙනවා, ඕන් A අකුර තියෙනවා. එතකොට මේ සංකේතය දිහා බලනකොට මේක බැලුවට පස්සේ Toyota කියන වචනයම මේ සංකේතය ඇතුලේ තියෙනවා. මේ සංකේතය ඇතුලේ හැංගිලා තියෙනවා. එතකොට දැන් මේකත් දන්නවා කෙනෙක්. දැන් මේකත් දන්න කෙනෙක් ඕන් ඊළඟට බලන්න පින්වතුනි. දැන් මේ මට්ටමත් දැනගත්ත දෙකගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මුලින්ම මේ සංකේතය පෙන්නවා මෙලෝ දෙයක් දන්නේ. මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් මේ සංකේතය දැකපු ගමන් දැනගත්තා මේ තියෙන්නේ Toyota කියන කම්පැනිය කියන එක. ඒකත් දැනගත්තා. ඒකත් දැනගත්තට පස්සේ දැන් ඒකත් දන්නවා. ඒකත් දකිනවා. හැබැයි මේක තවත් මෙතනින් එහාට හැඟවිච්ච සංකේතයක් තියෙනවා. තවත් මෙතනින් එහාට යන අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි චුට්ටක් බලමු. දැන් මේ වචනේ මේ සංකේතය දිහා බලනකොටම මුලින්ම Toyota කියන එක හඳුනාගත්තා. ඊට පස්සේ අපි ඒකෙදි තේරුම් ගත්තා TOTA කියලා මේ සංකේතයේ ඇතුළෙම තියෙන වචන ටික මේ තියෙන සමාවෙන්න මේ අකුරු ටික අපි දැක්කා. ඒකත් දැකගත්තා. දැන් මං කියනවා මේකේ තවත් සංකේතයක් තියෙනවා. මේකේ තවත් අදහසක් තියෙනවා. තවත් මේකේ ගැඹුරු අදහසක් තියෙනවා කියලා. ඒ අර්ථය තමයි පින්වතුනි දැන් පෙන්වන්න හදන්නේ. ඒක මම මේ සංකේතයෙන්ම ඔය ඇත්තන්ට පෙන්눔 කරන්නම්. හොඳට බලන්න. දැන් මේ රූප රාමුව දිහා හොඳට බලන්න. මේ රූප රාමුව බලනකොට ඔබලට පේනවා ඇති මේ කාරණාව දිහා මනාව මනස විවෘත කරලා බලනකොට ඔබලට පේනවා ඇති මෙන්න මෙහෙම එකක් මෙන්න මේ රවුම් ආකාර හැඩයට තියෙන මෙන්න මේ හරියට නිකන් බිත්තරයක් වගේ හැඩයට තියෙන රවුම් නෙමෙයි බිත්තරයක් වගේ ඉලිප්ස් ආකාර හැඩයකට තියෙන මෙන්න මේ කොටස මම මේ මවුස් එක අරයි යන මෙන්න මේ කොටස ඕගලන්ට පේනවා ඇති. ඒ කොටස බලාගෙන ඉන්නවා නම් ඔය ඇත්තන්ට මනාව පේනවා මෙන්න මේ කොටස මේ තියෙන්නේ පින්වතුනි මේ විග්‍රහ කරන්නේ මේකෙන් මේ පෙන්눔 කරන්නේ V ඇටය. මේ කොටසෙන් විග්‍රහ කරන්නේ V ඇටයක්. V ඇටය කියලා කියන්නේ සශ්‍රීකත්වයේ සංකේතය. ඊළඟට මේ V ඇටේ මැද්දට මෙහෙම දාලා තියෙනකොට ඔයගලන්ට පේනවා මෙතන රවුම් ආකාර හැඩයක් තියෙනවා. ඒ රවුම් ආකාර හැඩයත් එක්ක ඒකත් එක්ක බැඳිච්ච මෙන්න මේ වගේ පාත්‍රයක හැඩයක්. හොඳට මේක දිහා බලන්න මේ මවුස් එක ගෙනියන එක දිහා බලන්න මෙතන හොඳට ඔයගලන්ට පේනවා ඇති පාත්‍රයක හැඩයක්. මෙතන පේන්න තියෙනවා පාත්‍රයක්. මෙන්න මේ පාත්‍රය ඇතුලේ V ඇටයක් දාලා තියෙනවා. එතකොට මෙතන මේ අර්ථය හොඳට බලන්න මෙතන තියෙන්නේ මේ සංකේතය තුල තියෙන්නෙම සශ්‍රීකත්වය සංකේතවත් කරන අර්ථයක්.
පාත්‍රයෙන් පෙන්눔 කරන්නේ ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පිඬු සිඟා යන අර්ථය. සිඟා යන අර්ථය. දැන් දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ලෝකයේ ලංකාව හැමතැනම කෙනෙක් පිඬපාත යනකොට පිඬපාත පාත්‍රයක් කරයි යනවා. පාත්‍රය කියලා කියන්නේ මේ කුසය නිවා ගන්න යමක් ලබා ගන්නවා කියන අර්ථය. එතකොට මේ පාත්‍රයට දාන ආහාරය තමයි මෙන්න මේ වී ඇටෙන් සංකේතවත් කරලා තියෙන්නේ. මේක ඇත්තටම පින්වතුනි බුදුදහම තියෙන රටක විශේෂයෙන්ම බුදුදහම තියෙන රටක තියෙන ආයතනයක්. ඒ ආයතනයේ ඉන්න පිරිස මම දන්නේ නැහැ ඒ පිරිස සම්බන්ධ වේ කළමනාකාරීත්වය හරි මේ සංකේත හදපු පිරිස කවුද කියන එක. හැබැයි හොඳට බලන්න මෙතන තියෙනවා බොහොම ගැඹුරු අර්ථයක්. දැන් මේ අර්ථය ඇතුලේ ඕම් බලන්න මෙතන විග්‍රහ කරනවා සශ්‍රීකත්වය. අපි කියනවා ප්‍රොස්පරිටි නැත්නම් අපි කියනවා සුඛයට පත්වීම, යහපතට පත්වීම, සශ්‍රීක වීම, යහපත් භාවයට පත්වීම, සශ්‍රීකත්වයට පත්වීම කියන අර්ථය. එතකොට දැන් මේ මහා ගැඹුරු අර්ථයක් හැඟවිච්ච සංකේතයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ පාත්‍රයක් තියෙනවා. ඒ පාත්‍රයට වී ඇටයක් දාන ස්වභාවයක් මේ වී ඇටයක ස්වභාවයක් තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ සංකේතය දකින්නකොටම කිසිම අදහසක් නැති කෙනෙක්ට මේක ගැන මුකුත් හිතෙන්නේ නැහැ. එයාට හිතෙනවා ඉතින් ඔය පේනුණා ඉතින් රූපයක් පේනුණා. එච්චරයි. හැබැයි කවුරු හරි කෙනෙක් කියනවා ඔය සංකේතය දිහා බලනකොට මෙන්න මෙහෙම එකක් මෙතන තියෙනවා කියලා. කෙනෙක් පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? ආන්ගේ සංකේතය බලනකොටම මේ සංකේතය දිහා බලනකොටම ඕම් පේන ගන්නවා මේක ඇතුලේ තියෙනවා T අකුර, O අකුර, T අකුර, O අකුර, T අකුර, O අකුර. ටොයෝටා කියන කම්පැනි එක ගැන නැත්නම් ආයතනය ගැනයි මේ සංකේතයෙන් රිප්‍රසන්ට් වෙන්නේ. මේ සංකේතයෙන් පෙන්눔 කරන්නේ මෙන්න මේ ආයතනයයි කියන එක දැන් දැකගත්තා. හැබැයි ඒ මට්ටමටත් එහා ගිහිල්ලා තව ටිකක් මේක ගැඹුරට බලනකොට පේන්න ගන්නවා තවත් ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. මෙන්න ඒ අර්ථය තමයි මෙතන තියෙනවා පාත්‍රයක්. ඒ පාත්‍රය ඇතුලේ දාපු වී කරල වගේ ස්වභාවය තමයි මේ තියෙන්නේ. එතකොට පාත්‍රය සහ වී කරල තමයි මේ ටොයෝටා ආයතනයේ සංකේතය. මේකෙන් අර්ථවත් කරන්නේ මොකද්ද? සශ්‍රීකත්වය. එතකොට දැන් හොඳට බලන්න මුකුත්ම දන්නේ නැහැ. ඔන්න මුලින්ම අපි මේ සංකේතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි ලස්සන සංකේතයක්. බොහොම ලස්සනයි නේද? කියලා හොම ඉන්නවා. මේක ගැන ඊට පස්සේ අපි කෙනෙක් කියලා දෙනවා. මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා කියලා. ටොයෝටා කියන වචනයයි ඕක ඇතුලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියලා දෙනවා ඔය ඊටත් එහා ගියපු අර්ථයක් තියෙනවා. මොකද්ද? පාත්‍රය සහ වී කරල. මෙන්න ඒ අර්ථයත් මෙතන ගැබ් වෙලා තියෙනවා. ඒ අර්ථය මේ පළවෙනියට පේන එකයි මුකුත් නොදන්න කාලේ ඊට පස්සේ ඒක පිළිබඳව යමක් දැනගත්තා. ඊට පස්සේ ඊටත් එහා යමක් දැනගත්තා පාත්‍රය සහ වී කරල. දැන් මෙන්න මේ අර්ථය දැනගන්න මට්ටමට එනකොට මේ මට්ටම අපි පහු කරලා ඉවරයි. එතකොට දැන් ඒ වගේ තමයි මේ ශාසනයේත් හොඳට තෝරගන්න පින්වතුනි. මේ ශාසනයේත් මේ සූත්‍ර ධර්මයන් කියවනකොට මේවා විග්‍රහ කරන්න යනකොට එකපාර අපිට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මේවා එකක්වත් අපිට එකපාර තේරෙන්නේ නැහැ. මේවා කියවලා අපි හොයන්න ඕනේ ගැඹුරු අර්ථය හැමතිස්සෙම. ආන්ගේ ගැඹුරු අර්ථය හොයනකොට අපි මතුපිට නතර වෙන්නේ නැහැ. අපි මතුපිට නතර නොවි මේ අර්ථයන්හි ගැඹුර මනසේ වටහා ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. එහෙම උත්සාහවන්ත වෙනකොට දැන් හොඳට බලන්න මෙතන තථාගතයන් වහන්සේ පෙන්නනවා මජ්ක්‍ධිම නිකායක මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ මහණෙනි මෙසේ කියන්නා වූ අන්තුටු පිරිවැජියෝ මෙසේ කිය යුතු වන්නාහුය. එවත්නි කාමයන්ගේ ආස්වාදය කවරේද? ආදීනවේ කවරේද? නිස්සරණිය කුමක්ද? රූපයන්ගේ ආස්වාදය කවරේද? ආදීනවේ කවරේද? නිස්සරණිය කුමක්ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේද? ආදීනවේ කවරේද? නිස්සරණිය කුමක්දයි? මහණෙනි මෙසේ විචාලා වූ අන්තොටු අන්‍ය පරිබ්‍රාජකයෝ මෙය සපයා කියන යන්නේය. මේක විස්තර කරලා විභාග කරලා මෙහි ගැඹුරු අර්ථයන් ධර්මයන් පෙන්වන්නට ඔය අන්‍ය පරිබ්‍රාජකයන්ට හැකියාවක් නැහැ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. මත්තේ හිදු වෙහෙසට පැමිණෙන්නාහ.
ඒ කවර හේන්දයත් ඔවුන්ට විෂය නොවූ ප්‍රශ්නයක් වන බැවිනි. ඔවුන්ට ඒ කාරණාව තාම විෂය වෙලා නැහැ. ඒ කාරණාව ගෝචර වෙලා නැහැ. මහණනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයන්ගෙන් හෝ මෙම ශාසනයෙන් හෝ නොඅසා යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකෙහි දෙවි මිනිසුන් සහිත බමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි. තථාගතයන් වහන්සේ පෙන්නනවා තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශාසනය කෙනෙක්ගෙන් හැරෙන්නේ. ඒ කියන්නේ ශාසනය කියලා කියන්නේ මාර්ගඵලලාභීත්වය තුල කෙනෙක් සත්‍ය ඥානය පහළ කරගත්ත කෙනෙක්ගෙන් හැර සත්‍ය දර්ශනය පරිඤ්ඤා තබ්බේ මනසේ වටහාගත්ත කෙනෙක්ට හැර මේ කතාව විග්‍රහ කරන්න හැකියාවක් නැහැ. ඒ කාරණාව තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න වෙන කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. එහෙනම් පින්වතුනි දැන් හොඳට බලන්න මේ කතාව ඔබ සෑම සුරුදනාම ශ්‍රවණය කරනවා නම් මේකත් හරියටම මේ කාරණාවත් හරියට දැන් මම අර ඉස්සෙල්ලා පෙන්නපු ඔය ඇත්තන්ට පෙන්නපු රූප සටහන වගේ ඔයගලන්ට පේනවා නම් මේ රූප සටහන හොඳට බලන්න. මේක මුලින්ම බලනකොට අපිට කිසිම අදහසක් තිබ්බේ නෑ මේ මොකද්ද මේ තියෙන්නේ කියන එක. කිසිම අදහසක් තිබ්බේ නෑ. අපි දන්නෙත් නෑ. හැබැයි අපිට පෙනුණා යමක්. ඒ අදහසක් අපිට අදහසක් නැතුව නමුත් මොකක් හරි සංකේතයක් අපි දැක්කා. ඊට පස්සේ කෙනෙක් ඒකේ තව අර්ථයක් තේරුම් ගන්නවා. මෙන්න මේ වගේ එකක්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න කාමය, රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන එකයි මේ තියෙන්නේ කියලා. මේක උදාහරණයක් ගන්න හරියට කාමය කියන වචනේ, රූපය කියන වචනේ, වේදනාව කියන වචනේ, සංඥාව කියන වචනේ, සංකාරය කියන වචනේ, විඥානය කියන වචනේ කියලා මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වචනේ කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ ඒ වචනේ. කෙනෙක් තේරුම් ගන්නවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව මෙන්න මේ වගේ අර්ථයක්. කාමය පිළිබඳව. මෙන්න මේ වගේ අර්ථයක් තේරුම් ගන්නවා. මොකද තේරුම් ගන්නේ? මේක තමයි මෙහි තියෙන අර්ථය. දැන් මේ ටොයෝටා කියන වචනේ මේක ඇතුලේ තියෙනවා වගේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය පිළිබඳව අන්‍ය පරිබ්‍රාජකයෝ තේරුම් ගන්න මට්ටම. අන්‍ය පරිබ්‍රාජකයෝ තේරුම් ගන්න මට්ටම තමයි කාමයේ ප්‍රහීන කරන, කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න, මේ ලෝකේ ස්ථිර නැහැ කියලා තේරුම් ගන්න, මේ පැවැත්ම හරයක් නැහැ කියලා තේරුම් ගන්න, මේක ආත්මීය වශයෙන් ගන්න සුදුසු නැහැ කියලා තේරුම් ගන්න මට්ටමක් ඒගොල්ලෝ තේරුම් ගන්නවා. මේක වැඩක් නැහැ කියලා ඒගොල්ලොත් තේරුම් ගන්නවා. ඒගොල්ලොත් ඒක වටහා ගන්නවා. ඒ මට්ටමත් තේරුම් ගන්නවා. අන්න ඒක තේරුම් ගන්නවා වගේ තමයි මෙන්න මේ සංකේතයේ ඇතුලේ තියෙන එක මට්ටමක් තේරුම් ගැනීම. මේ තියෙන මේ මට්ටම. ඒ මට්ටමට තේරුම් ගත්ත කෙනෙක් ඒ මට්ටමටත් එහා ගිහිල්ලා තේරුම් ගන්නකොට තමයි තථාගතයන් වහන්සේව තේරෙන්න ගන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නපු මට්ටම තේරෙන්න ගන්නේ. අන්න තථාගතයන් වහන්සේ පෙන්නපු මට්ටම වගේ තමයි මේ සංකේතයට අනුකූලව ගියොත්. දැන් ඕගලන්ට පේනවා නම් මෙතන පාත්‍රයක් සහ වී ඇටයක්. ඒ වගේ මෙතන දැන් මේ අවස්ථා දෙකේදීම නොදැක්ක. දැන් මුලින්ම අපි සංකේතයක් දැක්කා. ඊට පස්සේ ඒ සංකේතයේ තව වෙනස් පැතිකඩක් දැක්කා. ඊට පස්සේ ඊටත් එහා ගිහිල්ලා තවත් අර්ථයක් දැන් අපි දකිනවා. ඒ මොකද්ද? පාත්‍රය සහ වී ඇටේ. ඒ අර්ථය වගේ තමයි තථාගතයන් වහන්සේ පෙන්නන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන විග්‍රහය. එතන තියෙන ආස්වාද ආදීනව නිස්සරණ විග්‍රහය. මෙන්න මේ අනුපූර්වව දකින්න දැකීම ඉතාම අත්‍යවශ්‍යයි මේ අවබෝධයට යන්න. දැන් හොඳට බලන්න මෙතන විශේෂ කතාවක් තියෙනවා. මෙන්න මෙතන විශේෂ කාරණාවක් තියෙනවා. මේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ විශේෂ කාරණාවක් තියෙනවා. මේක විශේෂයෙන්ම අපි බැලිය යුතුයි. හොඳට බලන්න බුදුහාමුදුරුවෝ ගාව ඇවිල්ලා පිරිසක් පැවිදි වෙලා, ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, ශාසනය අවබෝධ කරගන්න ඕනේ කියලා බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසාදයෙන් තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා, ඒගොල්ලෝ තාම සත්‍ය දැකලා නැහැ හරියට. මේගොල්ලෝ සත්‍ය දැකපු පිරිසක් නෙමෙයි. හැබැයි ශාසනය පැවිදි වෙලා හිටියේ. මේ පැවිදි වෙලා හිටපු පිරිස පිණ්ඩපාතේ හොයාගන්න යන්න හදනකොට උදේ කාලයේදී අන්තොට පරිබ්‍රාජකනේ අන්‍ය පරිබ්‍රාජකන්ගේ ආරාමයට යනවා පිණ්ඩපාතේ යන වේලාසන වැඩි නිසා. ඒ යන්නේ මොකටද? දහම් සාකච්ඡාවට. සරම් සාකච්ඡා කරන්න. අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න. මොකද්ද මේ කියන කාරණාව කියලා අහන්න. දැන් එහෙම සාකච්ඡා කරන්න යනකොට ඒක සාකච්ඡා කරන්න නීතියක් නැහැනේ කොහෙවත්. ඒකට කවුරුත් බාධා කරන්නේ නැහැනේ. මෙහෙම සාකච්ඡා කරන්න ගියාම අර පරිබ්‍රාජකයෝ අහනවා මොකද්ද කියන්නේ? කාමයේ ප්‍රහීණය අපිත් කියනවා. රූප පරිඥා කරන එකක් ගැන අපිත් කියනවා. වේදනාව පිරිසිදු දැකීමක් ගැන අපිත් කියනවා. සංඥාව පිරිසිදු දැකීමක් ගැන අපිත් කියනවා. විඥානය පිරිසිදු දැකීමක් ගැන අපිත් කියනවා.
අපි කියන කතාවයි බවත් ගෞතමයන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන අතර වෙනස මොකද්ද? අපිට නම් ඕකේ වෙනසක් තේරෙන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ එහෙම ප්‍රකාශ කළාම බලන්න මේ ශ්‍රාවකයන්ගේ තිබිච්ච ලක්ෂණය. අද ඉන්න ශ්‍රාවකයන්ට මේව තියෙනවද දන්නේ නැහැ. හොඳට බලන්න. දැන් ඉන්න මේ ශ්‍රාවක කියලා හිතාගෙන ඉන්න පිරිසට මේ ලක්ෂණය. මේගොල්ලෝ එකල්හි අන්තුටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගත්තහ. ඒක පිළිගත්තේ නැහැ. ඒ වගේම තමයි පිළිකෙව්ද නොකලහ. ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒ කියන්නේ මනස විවෘතයිද නැද්ද? මනස ඊටාම විවෘත පිරිසක් මේ පිරිස. ඇයි විවෘත? ඒගොල්ලෝ ඒක පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒ කතාව විමසන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට ඇත්තටම ප්‍රශ්නයක් එන්න ගත්ත හැබැයි නේන්න. මේ භවවත් ගෞතමයන් වහන්සේ කියන එකයි මේගොල්ලෝ කියන එකයි අතර වෙනසක් නැහැ වගේනේ. නමුත් තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ගැඹුරක් තියෙනවා කියන එක විශ්වාසයි. ඒ ගැඹුර තාම මම දැකලා නැහැ කියන එක විශ්වාසයි. ඒ විශ්වාසය නිසාම අර කියප එක පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒ කාරණාව විමසන්න ගත්තා. මෙන්න මේ වගේ තමයි පින්වතුනි දැන් අපි මේ වගේ සංකේතයක් දකිනකොටම මේ සංකේතය දකිනකොටම අපි මේ කතාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති කාලෙක අපිට කෙනෙක් කියලා දෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙහෙම අර්ථයක් මෙතන තියෙනවා කියලා. ඒ වගේ තමයි දැන් මෙන්න මේ කිසිම දෙයක් නොදන්නා කෙනෙක් අන්න අර අන්තොට පිරිවැජියාගේ මතය ගත්තා වගේ තමයි මෙන්න මේ මට්ටමින් මේ කතාව තෝරගන්න එක. ඒ කියන්නේ මේ සංකේත තුළ මේ ටොයෝටා කියන වචනේ තියෙනවා වගේ තමයි ටොයෝටා කියන වචනේ හැංගිලා තියෙනවා වගේ තමයි එදා අර ශ්‍රාවක පිරිස අන්තොට පිරිවැජියන්ගේ ආරාමයට ගියාට පස්සේ තේරුම් ගත්ත මට්ටම. ඒ කියන්නේ රූපේ පිරිසිදු දැකීම, වේදනාව පිරිසිදු දැකීම, සංඥාව පිරිසිදු දැකීම, සංකාරයේ විඥානයේ පිරිසිදු දැකීම කියන එක. ඒ අන්‍ය ශ්‍රාවකයන්ගේ මට්ටමින් ඒගොල්ලෝ තේරුම් ගත්තා. ඒගොල්ලෝ ඒක තේරුම් ගත්තා. හැබැයි ඒ ශ්‍රාවකයෝ බවත් ගෞතමයන් වහන්සේව ප්‍රශ්න කළා. කොහොමද ප්‍රශ්න කළේ? බවත් ගෞතමයෝ පන්නන රූපේ පිරිසිදු දැකීම අපිත් කියනවා. ඕගොල්ලෝ කියන එකයි අපි කියන එකයි අතරයි වෙනසක් නැහැ කියලා. ආන් එහෙම කිව්වට පස්සේ අර ශ්‍රාවක පිරිස කිසිම කලබලයක් නැතුව මොකද කළේ? ඒගොල්ලෝ ඒ කියප එක පිළිගත්තෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නෑ මේක විමසන්න ඕනේ. මේක තව හොයන්න ඕනේ කියලා. මේක විමසන්න ඕනේ කියලා කෙලින්ම එනවා කාව හොයාගෙනද? තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ. තථාගතයන් වහන්සේ ගාවට ආවට පස්සේ තථාගතයන් වහන්සේ පටන් ගන්නවා මේ කතාව කිව්වට පස්සේ ඔව් ඒගොල්ලොත් එහෙම එකක් කියනවා තමයි. හැබැයි ඔය කියන මට්ටමයි මේ කියන මට්ටමයි අතර වෙනසක් තියෙනවා. ඔය කියන මට්ටමට එහා ගියපු ගැඹුරු මට්ටමක් මෙතන විග්‍රහ වෙනවා කියලා මේ දේශනාව තුළ තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒතර හොඳට බලන්න පින්වතුනි ඔබලා මේ සූත්‍රයන් හරි මොනවා හරි කියනකොට අපි හැමතිස්සෙම මේවා කියවන්නේ මතු පිටින් හරියට මේ සංකේතය ගැන අපි දන්න මට්ටම. ඒ තමයි මෙන්න මේ මට්ටම. අපි දැන් දන්න මට්ටම. අපි දන්න මට්ටම තමයි මෙන්න මේක. අපි දැන් දන්නවා අපි කාට හරි කියලා දුන්න නිසා අපි දන්නවා ටොයෝටා කියන වචනේ තමයි මේකේ තියෙන්නේ කියලා. දැන් ඒක අපි දන්නවා. දැන් ඉතින් මේ වචනේ දැකපු ගමන් මේක මේව කරපු ගමන් මට ටක් ගාලනවා මේක ඇතුලේ තියෙන්නේ මේ ටොයෝටා කියන වචනේනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා කියලා අපි එතන දැන් පිහිටලා ඉන්නවා. ඒක තමයි අපි දන්න මට්ටම කියලා. ඒ මට්ටමේ පිහිටලා ඉන්න කෙනෙක් නෑ මෙතන තවත් අර්ථයක් තියෙන්න ඕනේ. මේවැ තව ගැඹුරක් තියෙන්න ඕනේ කියලා විමසුවොත්, හෙව්වොත් ඒ කතාවේ තියෙන ඇත්තම කතාව ගැඹුරුම කතාව මොකක්ද කියලා හොයාගෙන ගියොත් තමයි ඊට එහා මට්ටම හම්බ වෙන්න පටන් ගන්න. ආන් ඒ මට්ටමට යනකොට හම්බ වෙන්න ගන්නවා මොකද්ද? මෙන්න හම්බ වෙනවා පාත්‍රය සහ වී ඇටය. දැන් එතකොට හොඳට බලන්න මෙන්න මේ මට්ටමින් සත්‍ය දැකපු මට්ටමක් තිබ්බා. ඒක හරියට අර අන්තොටු පිරිවැජියෝ සත්‍ය දැකලා හිටපු මට්ටම වගේ. ඊට පස්සේ මෙන්න මේ මට්ටමින් ඒ කියන්නේ ඊටත් වැඩිය ගැඹුරට ගිහිල්ලා සත්‍ය අවබෝධ කිරීමක් තියෙනවා. සත්‍ය ඥානය පහළ කරගන්න මට්ටම. නැත්තම් තථාගතයන් වහන්සේ පෙන්වන සත්‍ය ඥානය මතු කරගන්න මට්ටම. බුදු කෙනෙක් විශේෂයෙන්ම පෙන්වන මට්ටම. අන්න ඒ මට්ටමින් තෝරගන්න එක වගේ තමයි මෙතන මේ පාත්‍රය සහ වී ඇටය තේරුම් ගැනීම වගේ කියලා මම මේ උපමාවකින් මේ පෙන්නගෙන යන්නේ. ඒකට බලන්න පින්වතුනි එකම වචන කතා කරන්න තියෙන්නේ. එකම වචන අපිට අද කතා කරන්නට වෙලා තියෙන්නේ. එකම වචනවල හැබැයි අර්ථය එන්න ගැඹුරු වෙනවා. මෙන්න මේ ගැඹුර තේරුම් ගන්න යනකොට තමයි අපිට බුදුහාමුදුරුවෝ හරියට මුණ ගැහෙන්නේ. අපිට බුදුහාමුදුරුවන්ව දැනෙන්න ගන්නේ, බුදුහාමුදුරුවන්ව තේරෙන්න ගන්නේ, බුදුහාමුදුරුවන්ව පේන්න ගන්නේ හරියට මේ වචන අමතක කරලා වචන වලට එහා ගියපු අදහස මනසේ වටහා ගන්න විවෘත වෙන එක. එතකොට දැන් මේ කියපු උදාහරණයත් එක්ක තේරුම් ගන්න මම හැමදාම කියන කාරණාවක් තමයි අපි දක්ෂ වෙන්න ඕනේ නිවන් දකින්න.
සත්‍ය අවබෝධයට දක්ෂ නොවන කිසිම කෙනෙක්ට සත්‍ය පහළ වෙන්නේ නැහැ. ඒකයි ප්‍රඥාවත් අසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසති කියලා දේශනාවේ පෙන්වන්නේ. එතකොට ඔබගේ පැත්තෙන් දක්ෂ වෙන තරමටමයි ඔබට විවෘත වෙන්න පුළුවන්. ඔබට පුළුවන් පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව හොඳට විමසීමේ ඥානය දියුණු කරන්න. අද වෙලා තියෙන ලොකු ගැටලුවක් තමයි පිරිස විමසීමේ ඥානය දියුණු කරන්නේ නැතුව පුද්ගල සරණ යන්න පටන් අරන් ඉන්නවා. මෙහෙම පුද්ගල සරණ ගිහිලා කවදාකවත් මේ ශාසනය තේරුම් ගන්න බෑ පින්වතුනි. පුද්ගල සරණකින් යන ගමනක් නෙමෙයි මේ ගමන. පුද්ගලයාව සරණ කරගත්තොත් එහෙම ඒ පුද්ගලයා වැඩේ වරද්දගෙන නම් ඉන්නේ අපි ඔක්කොම ඉවරයි. ඒක නිසා පුද්ගලත්වයක් නෙමෙයි මෙතන ප්‍රමුඛ වෙන්න ඕනේ. මෙතන ප්‍රමුඛ වෙන්න ඕනේ බුද්ධ ස්වභාවය. ඒක අවබෝධ කරපු හරියටම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේලාව. එතකොට බුදුරජාණන් වහන්සේලා සරණ යන්න. බුදුරජාණන් වහන්සේලාව පිළිගන්න. අද ඉන්න ඕන කෙනෙක්ට වරදින්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරන්ට වැරදුනේ නැහැ කියන එක හැමතිස්සෙම විශ්වාස කරන්න. අද ඉන්න ඕන කෙනෙක්ට වරදින්න පුළුවන්. හැබැයි උන්වහන්සේගේ ඒ මහා ශ්‍රාවක සංඝයාට වැරදුනේ නැහැ කියන එක විශ්වාස කරන්න. අන්නේ විශ්වාසයෙන් ඔබ මේ කාරණාව හොයන්න. ඒ ශාස්ත්‍රීය ගෞරවයෙන් ඔබ මේ කාරණාව හොයන්න. ඒ විමසීමේ ඥානය දියුණු කරන්න. අන්න එහෙම දියුණු කරනකොට ඔබට පේන්න ගනී තථාගතයන් වහන්සේ මොන තරම් ගැඹුරක් අපිට පෙන්වලා තියෙනවද කියන එක. එතකොට දැන් මේ පෙන්වලා තියෙන කාරණාව අපිට තේරෙන මට්ටමකින් මම මේ විග්‍රහ කරගෙන යන්නේ උපමාවක් අරගෙන. මේ සංකේතයේ මුලින්ම දකිනවා කිසිම දෙයක් අපි දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙනවා මෙන්න මේක නෙමෙයි තියෙන්නේ කියලා කිව්ව ගමන් ඇත්තනේ ඒක නෙමෙයි තියෙන්නේ කියලා දැන් අපි මෙතන පිහිටනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි මෙතන පිහිටපු ගමන් අපිට ටොයෝටා කියන වචනේ දැන් මේක ඇතුලේ පේනවා. ඒක තමයි මේකේ අර්ථය කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් අපි හිතන් ඉන්නවා මේකේ අර්ථය මම දන්නවනේ. මන් තරම් දන්න කෙනෙක් තවත් නැහැනේ. මේ තියෙන ටොයෝටා කියන වචනේනේ ඔය සංකේතය තියෙන්නේ කියලා දැන් අපි හිතාගෙන ඉන්නවා. දැන් එහෙම පිහිටලා හිටියොත් එතන විතරක් පිහිටලා හිටියොත් දැන් කවුරු හරි ඇවිල්ලා ඊට එහා තව අර්ථයක් පෙන්වලා දුන්නොත් මේක පිළිගන්න පුළුවන්ද අපිට? ඇයි පිළිගන්න බැරි? තව අර්ථයක් පෙන්නනවා, පාත්‍රයක් පෙන්නනවා, ඒක ඇතුලේ වී ඇටයක් පෙන්නනවා. පෙන්නලා කියනවා මේ තියෙන සශ්‍රීකත්වයේ කියලා. දැන් කවුරු හරි කෙනෙක් මෙන්න මෙතන පිහිටලා හිටියොත් මෙන්න මේ මට්ටමේ කියන්නේ මේ ටොයෝටා කියන වචනේ තුල පිහිටලා හිටියොත් එයාට මෙතන පාත්‍රය සහ වී ඇටය කියන අර්ථය පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අන්නේ ඒ වගේ තමයි එදා තථාගතයන් වහන්සේගේ කාලෙත් අන්තොටු පරිබ්‍රාජකයෝත් රූපය පිළිබඳව කතා කළා, වේදනාව පිළිබඳව කතා කළා, සංඥාව පිළිබඳව කතා කළා, සංකාරය පිළිබඳව කතා කළා, විඥානය පිළිබඳව කතා කළා. ඒගොල්ලන්ටත් ඒක ගැන අදහසක් තිබ්බා. ඒගොල්ලොත් යම් මට්ටමකින් ඒක විග්‍රහ කරගත්තා. දැන් ඒ විග්‍රහයයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිසයි එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලොත් එක සාකච්ඡා කරනකොට අර ශ්‍රාවක පිරිසට මතු වුණා තැනක් මොකක්ද? බැලූ බැල්මටම ඇත්ත නේන්නම් ඒගොල්ලෝ කියන එකයි බුදුහාමුදුරුවෝ කියන එකයි අතර වෙනසක් නෑ වගේනේ. ඒගොල්ලෝ කියන එක නෙවෙයි අපිත් කියන්නේ, අපි කියන එක නෙවෙයි ඒගොල්ලොත් කියන්නේ කියලා. අන්න එතන මතු වුණා. ඒක මතු වෙච්ච ලාවේ ඒ ශ්‍රාවකයන්ගේ තිබිච්ච විශේෂ ලක්ෂණය තමයි ඒ කියප එක පිළිගත්තෙත් නෑ, ඒක ප්‍රතික්ෂේප කළෙත් නෑ. ඇවිල්ලා අහගත්ත කාවද ප්‍රශ්න කළේ? ඇවිල්ලා ප්‍රශ්න කළා තථාගතයන් වහන්සේව. අන්න තථාගතයන් වහන්සේව ප්‍රශ්න කරනකොට තථාගතයන් වහන්සේ කියනවා ඔය කාරණාව මා හෝ මගෙන් අහගත්ත හෝ ඒක හරියට තේරුම් ගත්ත කෙනෙක්ගෙන් හැර ඒ ශ්‍රාවක සංඝ පරාපරාව ධර්මයේ විනය මනාසේ ප්‍රගුණ කරලා මේ කතාව අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් හැර මේ කතාව මනාසේ දැකගත්ත කෙනෙක්ගෙන් හැර ශ්‍රාවක පාරමිතාවකින් පරතෝഘോഷ සංකල්පයකින් මනාසේ වටහාගත්ත කෙනෙක්ගෙන් හැර මේ කතාව විග්‍රහ කරන්න වෙන දක්ෂයෙක් මේකේ නෑ කියලා. තථාගතයන් වහන්සේ එතන පෙන්නනවා මේ කාරණාව පෙන්눔 කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ තථාගතයන් වහන්සේගෙන් අහගත්ත කෙනෙක්ගෙන් ඒ ශ්‍රාවක සංඝයාගෙන් මනාසේක වටහාගත්ත කෙනෙක්ගෙන් හැර මේ කතාව වෙන දන්න කෙනෙක් දකින්න කෙනෙක් නැහැ කියලා. දැන් මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හරි කල්යාණ මිත්‍ර සම්පත්තියකින් යුක්තව මනාසේ දැකගත්ත කෙනෙක්ට විතරමයි මේකේ තියෙන ගැඹුරු අර්ථය පෙන්වන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් හොඳට බලන්න පින්වතුනි මේ වචන පදවල තියෙන වචන මට්ටම එහා ගිහිල්ලා මේ තථාගත ශාසනයේ විග්‍රහ කරන රූපය මොකද්ද, කාමය මොකද්ද, වේදනාව මොකද්ද, සංඥාව මොකද්ද, සංකාරය මොකද්ද කියන එක ඔබ සෙවිය යුතුයි. ඔබ විමර්ශනය කළ යුතුයි. ඒක සොයාගෙන යන්නටයි ධර්මීය දේශනා කරන්න, ධර්මීය සාකච්ඡා කරන්න. එතකොට අපිට තේරෙන මට්ටමින් අපි කාමයට අර්ථකථන දිදී ඉඳලා හරියන්නේ නැහැ. අපිට තේරෙන මට්ටමින් අපි රූපයට අර්ථකථන දිදී ඉඳලා හරියන්නේ නැහැ. ඊට එහා එක අපි සෙවිය යුතුයි. එතකොට පෙනෙන සත්‍යයත් පෙනෙන සත්‍යයට එහා ගියපු නොපෙනෙන සත්‍ය මතු කරගන්නට තමයි ඔබ දක්ෂ විය යුතුයි.
ඔබ දක්ෂ විය යුතුයි අන්නේ කාරණාව සිද්ධ කරගන්න. ඒ කාරණාව සිද්ධ කරගන්න යනකොට මෙන්න මේ සංකේතය මේ විග්‍රහ කරන උපමාව හොඳට බලන්න. මේ කාරණාව ගැන අපිට තේරෙන මට්ටමක් තියෙනවා. ඒ තමයි මේ මට්ටම. මේ තියෙන සංකේතය ගැන අපිට තේරෙන මට්ටම තමයි අපිට ටක් ගාලා තෝරගන්න පුළුවන් මට්ටම තමයි මෙන්න මේ මට්ටම. හැබැයි ඒ මට්ටමට එහා ගිහිල්ලා මෙතන තියෙන පාත්‍රය සහ වී ඇටය මනසේ දැකලා එතන තියෙන ඊටත් එහා ගියපු, ඒ කියන්නේ මේ අර්ථයටත් එහා ගියපු ගැඹුර තෝරගන්න මට්ටම ලේසි පහසු එකක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි. දැන් හොඳට අහගන්න. මෙන්න යමක් තියෙනවා ශාසනය කියලා. ඒ ශාසනය තුල මේක තියෙන මේ බුද්ධ ශාසනය නම් ඒ බුද්ධ ශාසනයේ මේ තියෙන බුද්ධ ශාසනය නම් ඒ බුද්ධ ශාසනයේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනවය, නෙක්ඛම්මයේ ආනිසංසය දකින්න මට්ටම තමයි මේ විග්‍රහ කරන්නේ. මේ උපමාවත් එක ගන්න. මේ උපමාවේ පළපදියම් වෙන්න එපා. මේකේ අදහස ගන්න හරියට. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනවය, නෙක්ඛම්මයේ ආනිසංස විග්‍රහ කරන මට්ටම වගේ තමයි මේ මට්ටම. ආන්ගේ මට්ටම තේරුම් ගත්ත කෙනෙක් එතනින් එහාට තවත් දැකිය යුතු කතාවක් තියෙන තමයි විමෝක්ෂ කතාව. ඒ කියන්නේ මෙතන මේ පාත්‍රයයි වී ඇටෙයි දකින්නවා වගේ විමෝක්ෂ ඥානය පහළ කරගත යුතුයි. සත්‍ය ඥානය පහළ කරගත යුතුයි. අන්න ඒකට කියනවා ශුන්්‍යත කතාව, ආර්ය ධර්මය, නැත්තම් සසරින් එතර වෙන මට්ටම. එතකොට මේ තියෙන්නේ සත්පුරුෂ ධර්මය නම්, මේ තියෙන සත්පුරුෂ මට්ටම නම්, මේ උපමාවට අනුව මේ තියෙන සත්පුරුෂ මට්ටම නම්, මේ තියෙන්නේ ආර්ය ධර්මයේ මට්ටම. පාත්‍රය සහ වී ඇටය. පාත්‍රය සහ වී ඇටයෙන් සංකේතවත් වන ආර්ය මට්ටමයි මේ විග්‍රහ කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මේ මට්ටම දැනගන්න දැකගන්න කෙනෙක්ට, ඒ කියන්නේ සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ මට්ටම දැනගන්න දැකගන්න කෙනෙක්ට ඊළඟ මට්ටම විග්‍රහ වෙනවා. මොකද්ද? ආර්ය ධර්මය. මෙන්න මේ මට්ටම තෝරගන්න එක තමයි දැන් අර අන්තොට පිළිවැජිය සත්පුරුෂ ධර්මයක හික්මෙමින් හිටියේ. ඒ පිරිස අතරින් ඒ පිරිස අතර සාකච්ඡා කරන්න ගියපු ශ්‍රාවකයෝ ඒගොල්ලන්ගේ සත්පුරුෂ මට්ටමට එහා ගිහිල්ලා ඒ මට්ටම කියන්නේ කාමයේ ආදීනව ඒගොල්ලෝ දකින මට්ටමට එහා ගිහිල්ලා රූපයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය, වේදනාවේ සංඥාවේ සංකාරයේ ආදීනවේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණ, කාමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය ඒගොල්ලෝ දකින මට්ටමට එහා ගිහිල්ලා තව ගැඹුරු මට්ටමකින් දකින්න පටන් ගන්නවා. ඒ මට්ටම තමයි සත්‍ය ඥානය පහළ කරගන්න මට්ටම. හොඳට මතක තියාගන්න. එදිනදා ජීවිතය තුළ අපිට තේරෙන මට්ටමට එහා තව මේක ගැඹුරුයි කියන එක තෝරගන්න ඔබට විවෘත වෙන තරමටම තමයි ඔබට අවබෝධය කියන එක කාන්දු වෙන්න ගන්න. ඔකට අර අපි හැමදාම මතක් කරන ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ අහලා ඇති, මතක ඇති. එක රටක හිටපු මහාචාර්යවරයෙක් වගේ කෙනෙක්, නැත්නම් උගත් කෙනෙක්. උගතෙක් කියලා කියන්නේ අනුන්ගෙන් ගත්ත කට්ටියනේ. අනුන්ගෙන් දේවල් ගත කරන අද සමාජයේ වැඩිපුර ඉන්නේ උගතු. ධර්මයේ කතා කරන්න කියලා ඇවිල්ලත් වැඩිපුර ඉන්නේ උගත් පිරිස තමයි. හැමතැනම ඉන්නේ උගතු කියන්නේ අනුන්ගෙන් ගන්න කට්ටිය. අනුන්ගෙන් අරගෙන තමන්ගේ වගේ හිතාගෙන ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. උගත්කම ලෝකේ තියෙන්න ඕන එකක්. සමාජ සම්මතයේ කොහොමද තියෙන වැඩපිළිවෙලක්. ඒ උගත්කම කියන වැඩපිළිවෙල තුල ඒ වගේ හිටපු කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහෙන්න එනවා. මුණ ගැහෙන්න ආපුවාට පස්සේ ඇවිල්ලා කියනවා මං අර ආඳුරන්ගෙත් බණ අහලා තිනවා, මේ ආඳුරන්ගෙත් බණ අහලා තිනවා, අරගෙත් බණ අහලා තිනවා, මෙයාගෙත් බණ අහලා තිනවා, මෙයාගෙත් අහලා තිනවා. මට හිතෙන විදිහට මං දැන් මාර්ගඵලලාභී, මං මෙහෙම කෙනෙක් කියලා හරි ප්‍රකාශයක් කළා. මම ආවේ ඔයාගෙනුත් ඔයා දන්න ටික අහගෙන යන්න, මං ආවේ ඔයාගෙනුත් දන්න ටික තෝරගෙන යන්න, ඔයාවත් පරීක්ෂා කරන්න වගේ තමයි මම ආවේ. මට ඔයා දන්න ටික කියන්න කියලා ප්‍රකාශයක් කළා. කළාට පස්සේ අර ස්වාමීන් වහන්සේ එයා දිහා බලලා hina වෙලා කියනවා මහත්තයාට මහන්සිත් ඇතිනේ නේද? ගොඩක් දුර ඉඳලා එන්නේ. මහත්තයෝ කෝපි එකක් බොමුද තේ එකක් බොමුද කියලා කිව්වහම කියනවා ඔව් ටිකක් මහන්සි තමයි, කෝපි එකක් බොමු. ඉතින් අර ස්වාමීන් වහන්සේ එතනින් නැගිටලා ගිහිල්ලා බොහොම මෙමින් කලබලයක් නැහැ. ගිහින් කෝපි ටිකක් හදාගෙන, කෝපි පොට්ටේකට කෝපි ටිකක් හදාගෙන ඇවිල්ලා ඒ කෝපි පැත්තකින් තියලා අර කෝපි පෝච්චියෙන්, අර කෝපි හදාගෙන ආපු පෝච්චියෙන් අර කෝපෙට වක් කරන්න පටන් ගත්තා. දැන් මේ කතාව මතකයි නම් දැන් මෙහෙම වක් කරනකොට ටිකක් වෙලා යනකොට හොන්දට කට ගාවට පිරුණා. පිරුණාට පස්සේ අර ස්වාමින් වහන්සේ නොනවත්වාම නවත්තන්නේ නැතුව තව දුරටත් කෝපි වක් කරන්න පටන් ගත්තා. දැන් මොකද උනේ? වක් කරනකොට ටිකක් වෙලා යනකොට අර ටික ඔක්කොම උතුරලා යන්න ගත්තා. සේරම ටික උතුරලා යන්න ගන්නකොට අර මහාචාර්යවරයා කියනවා, අර උගත කියනවා, අර පිරිස කියනවා හාමුදුරනේ බලන්නකෝ මොන මෝඩ වැඩක්ද ඔය කරන්නේ? ඕක හොඳටම පිරිලානේ. ඔය පිරිච් එකට කොච්චර වක් කළත් තව පිරෙන්නේ නෑනේ කියලා. එහෙම කිව්වහම අර
මේ ස්වාමින් වහන්සේ කියනවා මහත්තයා ඔබතුමත් දැන් හරියට මෙන්න මේ කෝපි කෝප්පේ වගේ. ඔබතුමත් හරියට මේ කෝපි කෝප්පේ වගේ. ඇයි මං එහෙම කියන්නේ? ඔබතුමත් හොඳටම පිරීලා ඉන්නේ. ඔබතුමා අවංකව සත්‍ය හොයනවා නම්, අවංකව යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් මහත්තයා හිස්සෙන්ට. මහත්තයෝ හිස් වෙන්න. හිස්සුනොත් විතරයි ඔබට මේ කෝප්පේ පිරුලා වගේ පිරලා හිටියොත් ඔබට මේ කතාව කරගන්න බෑ. ඔබ හිස් වෙන්න, ඔබ නිහතමානී වෙන්න. මේක අවංකව හොයන්න, අවංකකම කියන හැඟීම, අවංකකම කියන එක ඇති කරගන්න. ආන් එතකොට ඔබට අවබෝධය මතු කරගන්න පුළුවන්. ඔබ හිස් වුණොත් ඔබට අවබෝධය ලැබෙයි කියලා. මේ කතාව අර කතාව කියනකොට මර මහාචාර්යවරයාට තේරුණා ඇත්ත නේන්නම් මංගාව මේ මම තියාගෙන ඉන්න සම්මත උගත්කම් தත්ත්වය නම්බුව ඒවත් එක්ක මම මේ ධර්මය දන්නවා, මම නිවන් දැකපු කෙනෙක්, මම මාර්ගඵලලාභියෙක් කියලා මම මේ හදාගෙන ඉන්න එකත් ලොකු බාධාවක් මේ ගමන යන්න කියලා. ඒ ටිකම අතෑරෙන්න ගත්තා. ඒ මහත්යට ඒ කතාව තේරුණා. ඒ වගේ තමයි පින්වතුනි අපි මේ කාලේ පරිස්සම් වෙන්න ඕනේ. මොකද හැමතැනම ධර්මය ඇහෙනවා මේ කාලේ. විවිධාකාරයෙන් ඇහෙනවා, විවිධාකාරව සාකච්ඡා කරනවා. කාලයක් ඔය අහගෙන ඉන්නකොට ඔයගොල්ලෝ පුද්ගල සරණ ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔය ඇත්තොත් මේ වෙනකොට නැති මාර්ගඵල වලටපත් වෙලා ඇති. නැති අවබෝධයන් වල ඔයගොල්ලෝ හිතන් ඇති මට දැන් අවබෝධය තියෙනවා, මම සසරින් එතර වෙච්ච කෙනෙක්, මම ආර්යෙක්, මම මෙහෙම කෙනෙක් කියලා සමහරවිට හිතලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබට අවංකයි නම් ඔබ හොයාවි සෝවාන් වෙන්න, ආර්ය වෙන්න නෙමෙයි. ඔබ හොයාවි සත්‍ය මොකක්ද කියන එක. ඒ සත්‍ය හොයාගෙන යන කෙනෙක් මෙන්න මේ වගේ මතු පිට මට්ටමේ නතර වෙන්නේ නැහැ. මතු පිට නතර නොවි ඊට එහා මෙහි අර්ථයන් ධර්මයන් සොයා ගන්නට මහන්සි වෙනවා. අන්නේ මහන්සි වෙන පිරිසට තමයි බුදුහාමුදුරන්ව හම්බ වෙන්නේ. එහෙම මධ්‍යස්තෝ විමසන පිරිසට තමයි, ඒ කියන්නේ පිළිගන්නෙත් නැතිව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව විමසීම කියන ගුණය දියුණු කරන පිරිසට තමයි තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ. දැන් මහා දුක්ඛස්කන්ධ සූත්‍රය හොඳට බලන්න. එහි බුදුහාමුදුරන්ගේ ශාසනය කෙරෙහි පැහැදිලා උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි එතන භික්ෂු සංඝයාව පුද්ගලයෙකු නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයයි මේ සංකේතවත් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ඇවිල්ලා පැහැදිලා පහන වෙනවා. මේ ශාසනය කෙරෙහි පැහැදීමෙන් ඇවිල්ලා මහාන වෙනවා. මහාන වෙලා හැමෝම කියන එක අහනවා. අන්තර අන්‍ය පරිබ්‍රාජකයොත් කියන එක අහනවා. හැබැයි පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. තමන් ඒක විමසනවා. තමන් ඒක හොයනවා. එතකොට පුද්ගල සරණක් අපි යන්නේ නැහැ. අපි එතන බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ විතරයි යන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. දැන් අන්න එහෙම ශාසන පිළිසරණ මුල් කරගෙනයි අපි ශාසන සරණ හේවත් සත්‍ය අවබෝධ කරගන්න වෙහෙස මහන්සි වෙන්න ඕනේ. එහෙම වෙහෙස මහන්සි වෙනකොට අපි මතු පිටින් රැඳෙන්නේ නැතුව, ඒ මතු පිට මට්ටමේ රැඳෙන්නේ නැතුව, එහි ගැඹුරු අර්ථය හරියට දැන් මේ සංකේතයේ තියෙන මතු පිට අර්ථය තමයි ටොයෝටා කියන වචනය එතන හැංගිලා තියෙන එක. ඒටත් වැඩි එහාගෙන ගැඹුරු අර්ථය තමයි පාත්‍රය සහ වීකරල කියන අර්ථය. ආන් ඒ වගේ අර්ථය මතු කරගන්නට ඔබට හැකියාව, දක්ෂතාවය ඔබ මතු කරගන්න ඕනේ. ඒකට ඔබ මේ කතාව අහන්න ඕනේ. ඔබ මේ කරුණු කාරණාවන් මනසේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒක අහන්න ඔබගේ කන විවෘත කරන්න ඕනේ. අහන්න ගියාම ඉතින් හලේ මට කව්වැලි. ඕක ඉතින් මං කල්ලුත් අහලා තියෙනවානේ. මං ඕක දන්නවානේ. ඕක මට තේරෙනවානේ. ඕක අරහාමුදුරුවොත් මෙහෙම කියලා තියෙනවානේ. ඕක මේ හාමුදුරුවොත් මෙහෙම කියලා තියෙනවානේ. ඕක ත්‍රිපිටකයේ අහවල් තැන මෙහෙම තියෙනවානේ. ඔය සූත්‍රනේ මෙහෙම විතර මේ සූත්‍රේ මෙහෙම තියෙනවානේ. ඔන්න ඕවා එනවා නම් පින්වතුනි අපි තාම දක්ෂ නෑ මේ කතාව හොයාගෙන යන්න. අපි තාම දක්ෂ නෑ මේ ගැඹුර වටහා ගන්න, මේ විග්‍රහ කරන සත්‍ය ඥානය මතු කරගන්න අපි තාම දක්ෂ වෙලා නෑ. හොඳට මතක තියාගන්න. කුඹුර බොල් කුඹුර වගේ තමයි අර පිරිච්ච කෝප්පේ හරියට. හැබැයි කුඹුර ශාස්ත්‍රීක කරගන්නවා වගේ තමයි හිස් වෙන කෝප්පේ වගේ. හිස් වුණොත් මේ ඥානය කාන්තු කරගන්න එක පහසුයි. හැබැයි අපි පිරුණොත්, අපි හැමතිස්සෙම දන්නවා කියලා හිතුවොත්, මම නිවන් දැකපු කෙනෙක් කියලා හිතුවොත්, මම මාර්ගඵලලාභියෙක් කියලා හිතුවොත්, මන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා හිතුනොත් අපි අසරණ වෙනවා. අන්නේ අසරණ භාවයටපත් නොවෙන්නට අපි අන්තොටු පරිබ්‍රාජකයෝ නොවෙන්න, අන්‍ය පරිබ්‍රාජකයෝ නොවි ශ්‍රාවකයෙක් බවට පත් වෙන, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට අපි මධ්‍යස්ත විය යුතුයි. අපි විමර්ශනය කළ යුතුයි. අපි මේ කාරණාවන් මනසේ සෙවිය යුතුයි. ඒ දක්ෂතාවය, ඒ සක්කෝ ගුණය, අලෝභ අදෝස අමෝහ මානසිකත්වයකින් ඒ ගුණ ධර්මයන් මුල් කරගෙන, සත්පුරුෂ ගුණය මුල් කරගෙන අපි දක්ෂ විය යුතුයි.
ආන්ගේ දක්ෂතාවය දියුණු කරන කෙනාට මෙන්න මේ අර්ථයට එහා ගිහිල්ලා මේ වචනය තුල මෙන්න මේ සංකේතය තුල මෙන්න මේ අර්ථයට එහා ගිහිල්ලා මෙන්න මෙතන තේරුණා වගේ මෙන්න මේ මට්ටම තේරුණා වගේ ඒ කියන්නේ පාත්‍රය සහ වී කරලා තේරුණා වගේ අපිට පුළුවන් ඒ සත්‍ය ඥානය පහළ කරගන්න. ආන් ඒක තෝරගන්න යන ගමනේදී දැන් තාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි කාමය, දුක්ඛ ස්කන්ධය, මේ පැවැත්ම, සංසාරය, මම, ලෝකය, මේ කියන හැම වචනයකින්ම ස්කන්ධය, ධාතු, ආයතන, ප ဋ ාණය, පටිච්ච සමුප්පාදය, ඔය බර්මීය වචන වලින් කිව්වත්, ලෝකේ වචන කොහොම කිව්වත් මේ අපි කතා කරන්නේ ලෝකය ගැන, පැවැත්ම ගැන, මම ගැන. මෙන්න මේ වැඩපිළිවෙල ගැන විනිවිද දකින්න යනකොට තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ එකම සත්‍යයයි දේශනා කරන්නේ ලෝකයේ දුකයි. ලෝකයේ දුකයි. උඩ දැන් ඒකේ අපිට තේරෙන මට්ටමක් තියෙනවා අපිට නොතේරෙන මට්ටමක් තියෙනවා. අන්නේ නොතේරෙන මට්ටම හොයන්න විවෘත වෙන කට්ටියට තමයි දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් බුදුහාඳුරුවෝ හරි ලස්සනට කියන යමක ප්‍රකරණයේ සත්‍ය යමකයේ 438 වෙනි පිටුව දුක්ඛං දුක්ඛ සත්‍යන්ති ආමන්තහා දුක්ඛ සත්‍යං දුක්ඛන්ති කායිකං දුක්ඛං චෛතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යන්ත න දුක්ඛ දුක්ඛං කායික දුක්ඛං චෛතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච. එතන බොහොම ලස්සන කාරණාවක් කියනවනේ පිංගුතුනි. මොකද්ද මේ කියන්නේ? දුක්ඛය දුක්ඛං දුක්ඛ සත්‍යන්ති ආමන්තා දුක්ඛ සත්‍යං දුක්ඛන්ති. දුක්ඛය දුක්ඛ සත්‍යයේද එසේයි. දුක්ඛ සත්‍යය දුක්ඛයේද කායික දුක්ඛය චෛතසික දුක්ඛය තබා සෙස්ස දුක්ඛය. එතන ඉතා වැදගත් කාරණාවක් කියනවා. දුක්ඛය දුක්ඛ සත්‍යයේද එසේ දුක්ඛ සත්‍ය දුක්ඛයේද මොකද්ද? කායික දුක්ඛයයි මානසික දුක්ඛය කියන්නේ දුක්ඛ සත්‍යය. දුක. හැබැයි කායික දුක්ඛයත් මානසික දුක්ඛයත් තබා සෙස්ස දුක්ඛාර්ය සත්‍යයි කියනවා. ඒ කියන්නේ කායික දුක්ඛය මානසික දුක්ඛය තේරුම් ගැනීමට එහා ගියපු තැනකින් තමයි මොකක් තේරුම් ගන්න තියෙනද? දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන්නේ. එතකොට කායික දුක්ඛය මානසික දුක්ඛය කියලා කිව්වහම ඒකත් දුක්ඛ ආර්ය සත්‍යයට අයිති. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කායික දුක්ඛයත් මානසික දුක්ඛයටත් එහා විග්‍රහයක්. දැන් එතකොට බලන්නකෝ එදිනෙදා ජීවිතේ අපිට හම්බ වෙනවා සිරිදාස අයියා කෙනෙක්, ගමේ කවුරු හරි කෙනෙක්. දැන් මේ මනුස්සයා ගහේ පොල් ගහෙන් වැටිලා. සති ගානක් ඉස්පිරිතාලේ. ඉඳලා ගෙදර යන ගමන් මට මුණ ගැහෙනවා කියලා හිතන්න මම පාරේ යනකොට මට මුණ ගැහෙනවා. සිරිදාසයි පහුගිය කාලේ පේන්න හිටියේ නෑනේ. මොකද උනේ? අනේ මහත්තයෝ මට වෙච්ච කරදරයක්. මම පුදුම දුකකටපත් වුණානේ. දුකකටපත් වෙලා මම පුදුමාකාර විදිහට දුකටපත් වෙලා ඉස්පිරිතාලට වෙලා හිටියානේ. මගේ මේ කයට පුදුම දුකක් නේ උනේ. දැන් ඒක සිරිදාස අයියට තේරුණාද නැද්ද? ඒ කායික දුක්ඛය යාට තේරුණා. දැන් ඔය දුක්ඛයම මේ ලෝකේ ඉන්න බල්ලපූසන්ටත් තේරෙනවා. කොහොමද තේරෙන්නේ? ඔබ තේරුම් ගන්න ක්‍රමයක් කියන්න. හොඳට මේක කරන්න එපා. අදහස ගන්න මේ කියන කාරණාවේ. ගල්ගෙඩි දෙකක් අරගෙන එක ගලක් ගහන්න බල්ලෙක්ට. ගහන්න එපා මේ කියන කතාව අදහස ගන්න මම මේ කතාවක් කියන්නේ. ගැහුවයි කියලා හිතන්න. දැන් බල්ලට රිදෙනවද නැද්ද කය? බල්ලගේ කය රිදෙනවා. දැන් ඊළඟ ගල්ගෙඩියත් අරගෙන මෙහෙම මානන්න. මෙහෙම මානනකොට මොකද වෙන්නේ? අර බල්ල පණ කඩාගෙන දුවනවා. ඇයි? බල්ලට දුක තේරුණා. දුකට හේතුව තේරුණා. දැන් දුක නැති කරන්න ඕන නම් මේක දුවන්න ඕනි කියලා බල්ලත් දුවනවා. එතකොට එහෙම තේරෙන කායික දුක්ඛයක් කියන එක මේ ලෝකේ හැමෝටම තේරෙන එකක්. ඒ කායික දුක්ඛය ඕන කෙනෙක්ට තේරෙනවා. සතෙක්ටත් තේරෙනවා මිනිසුන්ටත් තේරෙනවා. හැබැයි දැන් හිතන්න මට දැඩි කායික රෝගයක් හැදෙනවා. මට කායික රෝගයක් හැදෙනවා. දැන් කායික දුකට මමපත් වෙනවා. කායික දුකටපත් වෙනකොට මට දැනෙන්න ගන්නවා මෙතන අවුලක් තියෙනවා. මේ කායික දුක ඇත්තටම කයේ තියෙන එකක්ද? මේ කයේ තියෙන එකක්ද? මේ කයේ තියෙන එකක්ද මේ කියලා ඊට පස්සේ මොකද කරන්නේ? බැලුවහම නෑනේ කයේ තියෙන එකක් නෙමෙයිනේ. මේක හිතේ හදාගන්න එකක්. හිතේ හදාගන්න එකක් කියලා දැන් ඔන්න තේරෙන්න ගන්නවා මේක මානසික දුකක් නේ. දැන් අන්න කායික දුකට එහා ගිහිල්ලා දැන් කතා කරනවා මේක මානසික දුකක් නේ. මේක මනසේ තියෙන ප්‍රශ්නයක් නේ. ඇත්තනේ නම් මේ මගේ කය මගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නෑනේ. මේ මගේ කියලා ගන්න කය මගේ කියලා හිතේ හදාගන්න දෙයක් නෑනේ. මේවා මගේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑනේ. මේවා ස්ථිරව පවතින්නේ නෑනේ. මේකේ කිසිම ගන්න දෙයක් නෑනේ. මේවා වටින්නේ නෑනේ.
දැන් අන්න මේක හිතේ හදාගන්න එකක් මේක වැඩක් නැහැ නේ කියලා මානසික දුකෙන් නිදහස් වෙන්නත් අපි දන්නවා. දැන් මෙහෙම තේරුම් ගන්න බලනකොට අපේ ස්ට්‍රෙස් උත් ෆ්‍රී වෙනවා. ඇත්ත නේන්න. මේවා මේ බාහිර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ මගේ මනසේ තියෙන ප්‍රශ්නයක්. මේ මගේ මනසේනේ මේ දුක තියෙන්නේ. මගේ මනසේ තියෙන දුකක් නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනේ ඉතින් මේ මානසික දුක ඇතෑරියා නම් ඔක්කොම හරිනේ කියලා දැන් අපිට මානසික දුකත් ඇතෑර ගන්න පුළුවන්. හැබැයි බුදුහාඳුරෝ මොකද්ද කියන්නේ? උන්වහන්සේ දේශනා කරන දුක්ඛය මේ කායික දුකත් මානසික දුකත් තබා, ඒ කියන්නේ මානසික දුකත් තිබ්බහම, එතනින් තිබ්බහම ඊට එහා එකක් සෙස්සයි ආර්ය දුක්ඛය කියලා කියනවා. එහෙනම් හොඳට මතක තියාගන්න කායිකත්වය මානසිකත්වය අභිභවපු තැනකින් තමයි මේ බුද්ධ ශාසනයේ දුක්ඛාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ. ඒතකොට අර අන්තුරු පෙරවැජියෝ කාමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය, රූපයේ ආස්වාද ආදීනව නිස්සරණය පනවනවා මොන අර්ථයෙන්ද? කායික මානසික අර්ථයෙන්. එතකොට කාමයේ ආස්වාද ආදීනව නිස්සරණ, රූප ආස්වාද ආදීනව නිස්සරණ, වේදනා සංඥා සංකාර විඥාන ආස්වාද ආදීනව නිස්සරණ කායික මානසික මට්ටමින් පනවපු කට්ටියක් තමයි අන්තොට පිරිවැජියෝ කියලා කියන්නේ. ආන් ඒ මට්ටමට එහා ගිහිල්ලා. ඒ කියන්නේ මේවා ස්ථිර නෑනේ, මේවා කැඩලා බිඳලා යනවානේ, මේවා විනාශ වෙනවානේ. මේ ධර්මතාවයේ මේක හැටි කැමැත්ත ඉෂ්ට වෙන්නේ නෑනේ, මේවා ස්ථිරයිනේ, ස්ථිර නෑනේ, අස්ථිරයිනේ, මේවා ගන්න දෙයක් නෑනේ, හරයන්නේ නෑනේ කියලා මතු පිට මට්ටමකින් කතා කරනවා. ආන් ඒ මතු පිට මේ මට්ටමින් කතා කරනකොට ඒගොල්ලෝ කිව්වෙත් අපි රූපේ පිරිසිදු දකින්නවා කියලා. ඒගොල්ලෝ කිව්වෙත් අපි වේදනාව පිරිසිදු දකින්නවා කියලා. ඒගොල්ලෝ කිව්වෙත් අපි සංඥාව පිරිසිදු දකින්නවා කියලා. ඒගොල්ලෝ කිව්වා අපිත් සංකාරය පිරිසිදු දකින්නවා, අපිත් විඥානය පිරිසිදු දකින්නවා, අපිත් පංච උපාදානස්කන්ධය පිරිසිදු දකින්නවා කියලා. ඒ වචන ටික ඒ විදිහටම කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එහෙම කොහොම බුදුහාමුදුරුවෝ ගාවට ආවම බුදුහාමුදුරුවන්ගේ දැන් භාෂිතාව ලියලා තියෙනෙත් ඒ වචන වලින්මනේ. උන්වහන්සේත් එතන කියනවා ඔය අර්ථයට එහා ගිය පොර්තයක් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කියලා. ඔය මට්ටමට එහා එකක් තියෙනවා නම් ඒක ඒ පිළිබඳ ඥාණය උන්ට තාම පහළ වෙලා නැහැ. ඒ ඇත්තන්ට ඔය ඥාණය පහළ වෙලා නැහැ කියන එක එතනදී තථාගතයන් වහන්සේ පෙන්වනවා. එහෙනම් පිටුතුනේ හොඳට තෝරගන්න දැන් අපිත් ඉන්නේ මේ කායික මානසික මට්ටමේ නම් දුක විග්‍රහ කරගෙන. ඒ දුකෙන් විග්‍රහ වෙන මට්ටමක නම් අපි දැන් මේක කතා කරමින් ඉන්නේ. අපි තේරුම් ගන්න ඕනේ. ඔව් ඒක තේරුම් ගන්න එක බොහොම හොඳ එකක්. ඒක හැබැයි තේරුම් ගත්තට එතනින් එහාට තව එකක් තියෙනවා දකින්න කියන එක තේරුම් ගන්න අපිට විවෘත විය යුතුයි. ඔන්න ඔය දක්ෂතාවය ඔයක තියුණු විය යුතුයි, දියුණු විය යුතුයි. ඔය ස්කිල් එක, ඔය දක්ෂතාවය, විවෘත භාවය හිස් වෙන්න පුළුවන් හැකියාව දියුණු කරන කෙනෙක්ට විතරමයි අපි ප්‍රඥාවන්ත වෙන්න පුළුවන්. පඤ්ඤාවත්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤසති කියන තැන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒකට මේ දක්ෂතාවය නැති කිසිම කෙනෙක්ට මේක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ තැන් තැන් වල පිහිටලා ඉන්නේ. ඒගොල්ලන්ට තේරිච්ච මට්ටම් වලින් පිහිටලා ඒ මට්ටම් වල විතරක් රැඳිලා ඉන්නවා. ඒගොල්ලෝ මේ සත්‍ය යමකේ විග්‍රහ කරන විදිහට මේ දුක්ඛ ආර්ය සත්‍යය තෝරගන්න ඒගොල්ලෝ තාම සුදුසු නෑ. එතකොට ඒක සුදුසු වෙන්න නම් ආන් මේ කියන කාරණාවේ කායික දුක්ඛයේ මට්ටමින් තෝරගෙන කෙනෙක් ඊළඟට ඒ කියන මට්ටමට එහා තව එකක් තියෙනවා කියන එක තේරුම් ගන්න මේ මට්ටම් පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව තව විමර්ශනය කළ යුතුයි. ආන් එහෙම විමර්ශනය කරගෙන යන කෙනෙක්ටයි පින්වතුනි උත්සාහවන්ත වෙන්න පුළුවන්. සත්‍ය ඥානයේ හෙවත් සෝතාපට්ටි ඥානය පහල කරගන්නට. දැන් මේ කතාව ටිකක් විග්‍රහ කරගමු. මේක බොහොම ලස්සනට විග්‍රහ කරගන්න ඕනේ කාරණාවක්. මොකද අද වෙනකොට මේවා මතු පිටින් අල්ලගෙන නැවත මේ බුද්ධ භාෂිතය පෘථජ්ජන කරගනිමින් ඉන්නේ. මේ බුද්ධ භාෂිතයේ ආර්ය ධර්මයේ හැඟවිලා දින ආර්ය ධර්මය තේරුම් ගන්න නැතුව මේකේ මතු පිට අර්ථයක් තේරුම් අරගෙන තමන්ගේ මතයක් කියා ගන්න ස්වභාවයක් අද වෙනකොට සමාජයේ පුරා විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා. තමන්ගේ මත මේ බුද්ධ භාෂිතය පාවිච්චි කරලා කියන එකක් අලගද්දුපම සූත්‍රයේ පෙන්වන ආකාරයට නැට්ටෙම්ම අල්ලගත්ත ස්වභාවයක් අද වෙනකොට පෙන්눔 කරමින් ඉන්නවා මේ ධර්මයේ පිළිබඳව. මොකද එකම වචන ටික තියෙන්නේ. ඒ වචන ටිකම තමයි අදහස කියන්නේ ගියාම මේ වැය වර්තයන් පෙන්වන්න ගියාම ඒ අර්ථයන් මතු කරගන්න ගියාම පටලවගෙන Tamanට ඕනේ මතයන් කියා ගන්න ස්වභාවයන් අද වෙනකොට ඉතා විශාල වශයෙන් වැඩි වෙලා දිනවා මේ සමාජය තුල. ඒ පරිසරයන් තුල. ඒක නිසා පරිස්සමෙන් මේක තෝරගන්න ඕනේ. මේ කතාව තෝරගන්න ඉතින් පෙළදහමමයි ගුරුවරයා කරගන්න තියෙන්නේ. ඒ පෙළදහමින් ධර්මයේ ගුරුවරයා මතු කරගන්න අපි දක්ෂ විය යුතුයි. ඒ අර්ථයන් මනසේ මතු කරගන්න අපි දක්ෂ විය යුතුයි. ඉතින් අද දවසේ මේ කරපු දේශනාවේ ඒ කාරණාව කරගන්නේ කොහොමද කියන එක දේශනාව ඇතුලේ මම විග්‍රහ කරන්න උත්සාහවන්ත වුණා. අර විශේෂයෙන්ම අර සංකේතයක් පෙන්නලා ලෞකික සංකේතයක් පෙන්නලා ඒකේ අර්ථයන් දෙකක් අපි පෙන්නුවා. එකක් ලෞකික අර්ථය, අනික ඒකේ ගැඹුරුම අර්ථය. අර ඒ උපමාවත් මේ වෙලාවේ මතක තියාගන්න. අන්න ඒ වගේ මේ පෙළ කියවනකොට හැමතිස්සම මේකේ මතු පිටින් පේන අපිට අර්ථයක් තියෙනවා. මේ මතු පිටට එහා ගිහිල්ලා මෙතන මහා ගැඹුරක් පෙන්වන අර්ථයක් තියෙනවා. අන්න ඒ අර්ථයන් සොයන එක තමයි ආර්ය ශාසනය කියලා කියන්නේ.
අපි විග්‍රහ කරගමු. මහා නිද්දේශ පාළිය කාමසූත්‍ර නිර්දේශය 4 වෙනි පිටුව. වස්තුකාමයේ කැමැති වන සත්වයා හට ඉඳින්නේ කාමයේ සමෘද්ධ වේ නම් එකල්හි සත්වතෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ. කාමය මානස්ස කාමං යනු විස්තර විසින් වස්තුකාමය ක්ලේශකාමයයි කාමයෝ දෙදෙනෙක් වෙති. බුදුහාමුදුරුවෝ මෙතන කාමයෝ දෙකට කඩනවා. වස්තුකාම සහ ක්ලේශකාම. ඔන්න අහගන්න දැන් මේ කතාව සම්පූර්ණ කියව ගන්න ඕනේ. කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ කවරේ දෙයත් හොඳට අහගන්න. මනවඩන රූපයෝ, මනවඩන ශබ්දයෝ, මනවඩන ගන්ධයෝ, මනවඩන රසයෝ, මනවඩන ස්පර්ශයෝ අතුරුණුය, පොරෝණය, දැසිදස්සූය, එළු බැටළුය, හුරු කුරුළුය, ඇත් අස් ගව වෙළඹුය, කෙත්ය, වතුය, කහවණුය, රන්ය, ගම්, නියංගම්, රජදහන්යුය, රටය, දනව්ය, කෝෂය, කොටුගේය, යම් කිසි ඇලුම් කටයුතු වස්තුවය, මොහු වස්තුකාමයෝය. මේක එක විග්‍රහයක්. දැන් මෙතන මේක විග්‍රහ කරන්නේ මේ රෙදිපිලි, ගෙවල් දොරවල්, එළු බැටළුවෝ, හුළු කුරුළුවෝ, සත්තු මේ දේවල් වස්තුකාම කියලා. දැන් මේක මට්ටමක් මේ විග්‍රහ කරන. දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නවනම් සුරතල් බල්ලෝ, ඒ සුරතල් බල්ලෝ යාට වස්තුකාමයක්. ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලන්ට ඉන්නවනම් වටිනා ඕගොල්ලන්ට ඉන්නවනම් මේක රත්තරන් වටිනවා කියලා ඒ මේ වෙලාවේ රත්තරන් වස්තුකාමයක්. රත්තරන් මාලේ වස්තුකාමයක්. ඕක තේරෙන පුංචි කාරණාවක් කිව්වොත් මෙන්න මෙහෙම හිතන්නකෝ. ගෙදර ඉන්නවා සහෝදරයෝ කිහිප දෙනෙක්. සහෝදරයෝ කිහිප දෙනෙක්. මේ සහෝදරයෝ කිහිප දෙනාට අපි හිතමු පාවිච්චි කරන්න තියෙන්නේ නිදා ගන්න තියෙන එක ඇඳයි කියලා. නික ඇඳයි නිදා ගන්න තියෙන්නේ ඒ ඇඳේ එක වෙලාවකට නිදා ගන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. එතකොට දැන් මේ ඉන්න 5 දෙනාම මේ ඇඳට පොර කනවා කියලා කියන්නේ මේ ඇඳේ නිදා ගන්න හදනවා කියන්නේ මේ 5 දෙනාට මේ ඇඳ වස්තුකාමයක්. එතකොට ඒ මට්ටමින් ඒගොල්ලන්ට එක වස්තුකාමයක්. මේකයි මගේ ඇඳ. දැන් උදේට නැගිටිනකොට අපි හැමෝටම තියෙන එකක් තමයි බොහෝ වෙලාවට සමාජය තුළ ජීවත් වෙන බෙට්ටි එක. සමාජය තුළ ඉන්න බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම තියෙනවා. ඔය මේ බණහන පිරිසටත් ඇති. උදේ පාන්දර නැගිටිනකොටම බෙට්ටි එකක් අපිට ඕනේ. ඒ කියන්නේ උදේ නැගිටිනකොට මට තේක තියෙන්න ඕනේ. නැත්තම් බෑ. දැන් මේ මට්ටමින් එක වස්තුකාමයක්. තේක නැත්තම් හරියන්නේ නැහැ. ඒ මට්ටමින් වස්තුකාමයක්. උදේ නැගිටිනකොට මෙන්න මේ ටික මම මගේ මේ පරිසරේ මට මේ තේක හදලා වතුරක ලං කරලා මේ ටික තියෙන්න ඕනේ. එහෙම නැත්තම් සමහරට අම්මටත් කෑ ගහනවා. නැත්තම් නෝනට කෑ ගහනවා. ඒ වගේ වෙන සමාජයේ ඕන තරම් තියෙනවා. දැන් ඒවට වස්තුකාමීව. දැන් ඔහොම අර්ථයක් උතර තියෙනවා. ඔහොම මතු පිට මට්ටමකින්. හැබැයි ඔය මට්ටමින් අපි වස්තුකාම ලෙහෙලා හරියන්නේ නැහැ. උතනින් එහාට තව විග්‍රහ කරගත යුතුයි. තව මේ කාරණාවන් විග්‍රහ කළ යුතුයි. තව ගැඹුරට සෙවිය යුතුයි. තව මේක මෙතනම විග්‍රහ කරන හොඳට බලන්න. මහා නිද්දේශ පාළිය කාමසූත්‍ර නිර්දේශයේ 4 වෙනි පිටුව. තවද අතීත කාමයෝය, අනාගත කාමයෝය, වර්තමාන කාමයෝය, ආධ්‍යාත්මික කාමයෝය, බාහිර කාමයෝය, ආධ්‍යාත්මික බාහිර කාමයෝය, හීන කාමයෝය, මධ්‍යම කාමයෝය, ප්‍රනීත කාමයෝය, සතර අපාහේ වූ කාමයෝය, මිනිස් ලෝ වූ කාමයෝය, දෙව්ලොව වූ කාමයෝය, එළඹ සිටි කාමයෝය, නිර්මිත කාමයෝය, පරනිර්මිත කාමයෝය, අනිර්මිත කාමයෝය, පිළිගත් කාමයෝය, නොපිළිගත් කාමයෝය. දැන් බලන්නකො පින්වතුනි කොච්චර ගැඹුරුයිද මේ විග්‍රහ කරන වස්තුකාම විග්‍රහය. අතීත කාමයක් ගැන කතා කරනවා, අනාගත කාමයක් ගැන කතා කරනවා, වර්තමාන කාමයක් ගැන කතා කරනවා, ආධ්‍යාත්මික කාමයක්, බාහිර කාමයක්, ආධ්‍යාත්මික බාහිර කාමයක්, හීන කාමයක්, මධ්‍යම කාමයක්, ප්‍රනීත කාමයක්, සතර අපායගත කාමයක් විග්‍රහ කරන. ඒකත් කාමය. සතර අපායගත වෙනට පිළිවෙලත් කාම වැඩපිළිවෙලක්. මිනිස් ලෝක කාමය, දෙව්ලොව කාමය, එළඹ සිටි කාමයෝ, පරිනිර්මිත කාමයෝ, අනිර්මිත කාමයෝ, පිළිගත් කාමයෝ, නොපිළිගත් කාමයෝ, මේ මාගේ යයිගත් කාමයෝ, මාගේ කියලා ගත්ත කාමයෝ, මගේ කියලා ගත් කාමයෝ, අමාමිත කාමයෝයි, සියලුම කාමාවචර ධර්මයෝ. දැන් බලන්න. පැවැත්ම විග්‍රහ කරනකොට තථාගත දේශනාවේ තියෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා විග්‍රහයක්. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. කාම රූප අරූප කියන තුන් ලෝකෙම සකස් වෙන්නේ මනස මුල් කරගෙන. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. එතකොට මෙතන පෙන්නනවා කාමාවචර ධර්මයේම කාමයක්, රූපාවචර ධර්මයේම කාමයක්, අරූපාවචර ධර්මයේම කාමයක්. ඒ වැඩපිළිවෙලම කාම වැඩපිළිවෙලක්. සියලුම රූපාවචර, අරූපාවචර, කාමාවචර ධර්මයෝ තෘෂ්ණාවට කාරණාව, තෘෂ්ණාවට අරමුණු, ප්‍රාර්ථනා කළ අර්ථයෙන්, ඇලීමට යෝග්‍ය අර්ථයෙන්, මද ඉපිදුතු අර්ථයෙන් කාමයෝය, මොහු වස්තුකාමයෝයි කියනු ලැබේ. මේ සමස්තයම පෙන්නනවා පින්වතුනි වස්තුකාම විදිහට.
එතකොට අපි කිව්වොත් එහෙම මේ බෙට්ටි එක මට්ටමින් නැත්තම් බල්ලා හුරතල් කරන මට්ටමින් වස්තුකාම විග්‍රහ කළොත් මේ මට්ටමට මොකද වෙන්නේ? අර මට්ටම විග්‍රහ කරගෙන අපි තව ගැඹුරට එන්න ඕනේ. ඒ ගැඹුරට එනකොට පේන්න ගන්නවා මෙතන තව අපිට නොතේරෙන තව විශාල විග්‍රහයක් තියෙනවා. මෙන්න මේ විග්‍රහය පොත කියවලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ කතාව මනසේ ආර්ය සත්‍ය තේරුම් අරගනිමින් ඕනේ මේ පොත විග්‍රහ කරගන්න. එතකොට තමයි මේ පොතේ තියෙන හැම වචනයකම ගැඹුර තේරෙන්න ගන්න. කියවන්න එකම සූත්‍රයක් නැවත නැවත අධ්‍යයනය කරන්න ඒ අධ්‍යයනය තුල අධ්‍යයනයට එහා ගියපු ධ්‍යාපනය මතු කරගන්න, කෙලෙස් දවා හරින වැඩපිළිවෙල නැත්තම් ධ්‍යාන මාර්ගය මතු කරගන්න, ප්‍රඥාව පූර්වාංගම ධ්‍යානය වඩන වැඩපිළිවෙල, ඒ ධ්‍යාන අවබෝධයවත් ජාපනය මතු කරගන්න පුළුවන් වෙන්නේ මේ කතාව අපි මනසේ විවෘතව සෙව්වොත් විතරයි. එතකොට දැන් එදිනදා ජීවිතයේ වස්තුකාම කතා කරන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමට එහා ගිහිල්ලා ආර්ය ශාසනය විග්‍රහ කරන තථාගතයන් වහන්සේ පෙන්වන මහා ගැඹුරු මට්ටමක් තියෙනවා. ඒ ගැඹුර අපි සොයන්න ඕනේ. ඒ ගැඹුර හොයනකොට ඔයගලට පේනවා ඇති වස්තුකාම අර්ථය කොච්චර ඩීටේල්ද කියන එක. කවුරු හරි කෙනෙක් වස්තුකාමය කිව්වම මේ කාමාවචර මට්ටමින් විතරක් මේක විග්‍රහ කරගත්තොත් එයා ෆේල්. ඇයි? එයාට අතහැරෙනවා රූපාවචර සහ අරූපාවචර විග්‍රහය. ඒතකොට කාම රූප අරූප කියන මේ සමස්ත ක්‍රියාවලිය මනසේ තේරුම් ගන්න තැන තමයි වස්තුකාමයේ පිරිසිදු දකින්නේ. වස්තුකාමයේ නුවණින් අවබෝධ කරන්නේ. ආන්ගේ වස්තුකාමයේ අවබෝධ කරන කෙනාට තියෙනවා ඊළඟට ක්ලේශකාමයක් එතනමයි තෝරගන්න තියෙන්නේ. මොකද වස්තුකාමයමයි ක්ලේශකාමයේ බවට පත් වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? ක්ලේශකාමයේ කවුරුද? ඡන්දයේ කාමයේ, රාගයේ කාමයේ, ඡන්දරාගයේ කාමයේ, සංකල්පයේ කාමයේ, රාගයේ කාමයේ, සංකප්ප රාගයේ කාමයේ, පංචකාම ගුණෙහි. දැන් හොඳට බලන්න මෙතන විග්‍රහ කරන්නේ පංචකාම ගුණය. වස්තුකාමයේ තුල විග්‍රහ කරනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර ධර්ම ටික. පංචකාම ගුණ ක්‍රියාවලියයි මේ විග්‍රහ කරන්නේ. කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ක්‍රියාවලිය. ඒ ස්කන්ධ ක්‍රියාවලිය. ඒ වැඩපිළිවෙලයි මේ විග්‍රහ කරන්නේ. ඒ වස්තුකාම ක්‍රියාවලිය තුලම තමයි ක්ලේශකාමය පහළ වෙන්නේ. ක්ලේශකාමය පහළ වෙනකොට ඒක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකප්ප රාගය සංකප්පකාමයේ පහළ වෙන්නේ පංචකාම ගුණෙහි යම් කාම සංඛ්‍යාත ඡන්දයක්, කාම රාගයක්, කාම නන්දියක්, කාම තෘෂ්ණාවක්, කාම ස්නේහයක්, කාම පරිදාහයක්, කාම මුර්ජායක්, කාමයක් ඇතුළු වීමෙන් කාම සංඛ්‍යාත ඕගේ, කාම යෝගේ, කාම උපාදානයේ කාමච්ඡන්ද නීවරණයක් වේද. දැන් බලන්න මෙතන ලස්සන වචනයක් විග්‍රහ කරනවා කාමච්ඡන්ද නීවරණය. කාමච්ඡන්ද නීවරණය ක්‍රියාත්මක වෙන්නෙම මොකක් එක්කද? කාම රූප අරූප කියන තුන් කාමාවචර, රූපාවචර, අරූපාවචර වස්තුකාම වැඩපිළිවෙලත් එක්ක. නැත්තම් කාම ගුණයත් එක්ක. දැන් වචන දෙකක් ගන්න පුළුවන්. කාමය සහ කාම ගුණය. කාමය කියලා කියන්නේ වස්තු ක්ලේශකාම වැඩපිළිවෙල. කාම ගුණය කියලා කියන්නේ වස්තුකාම වැඩපිළිවෙල. එතකොට හොඳට බලන්න කාම ගුණය කියන්නේ කාමයට හිතකර වැඩපිළිවෙල. දැන් හොඳට බලන්න කාමය ප්‍රහීන කරන්න නම් අපි මනසේ දැනගත යුතුයි, දැකගත යුතුයි පංචකාම ගුණය. එතකොට පංචකාම ගුණයයි මේ විග්‍රහ කරන්නේ. කොහොමද පංචකාම ගුණය විග්‍රහ කරන්නේ? අතීත කාමයෝ, අනාගත කාමයෝ, වර්තමාන කාමයෝ, ආධ්‍යාත්මික කාමයෝ, බාහිර කාමයෝ, ආධ්‍යාත්මික බාහිර කාමයෝ, හීන කාමයෝ, මධ්‍යම කාමයෝ, ප්‍රණීත කාමයෝ, සතර අපායෝ කාමයෝ, මිනිස් ලෝක කාමයෝ, දෙව්ලොව කාමයෝ, එළඹ සිටි කාමයෝ, නිර්මිත කාමයෝ, පරිනිර්මිත කාමයෝ, පිළිගත් කාමයෝ, නොපිළිගත් කාමයෝ, මාගේ යයිගත් කාමයෝ, අමාමිත කාමයෝ, සියලුම කාමාවචර ධර්මයෝ, සියලුම රූපාවචර ධර්මයෝ, සියලුම අරූපාවචර ධර්මයෝ, තෘෂ්ණාවට කාරණෝ, තෘෂ්ණාවට අරමුණු, ප්‍රාර්ථනා කළ අර්ථයෙන් ඇලීමට යෝගාර්ථ වූ මදවිතු අර්ථයෙන් කාමයෝයි, මොහු වස්තුකාමයෝයි කියනු ලැබේ. දැන් එතකොට මේ අර්ථය තේරෙන්නේ නැති. ඔයගොල්ලෝ ස්කන්ධ විග්‍රහය අහලා තියෙනවා නම් මතක් කරගන්නවා නම් අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, හීන රූප, ඝන රූප, ළඟ රූප, හීන රූප, ඝන රූප, ළඟ රූප, දුර රූප, සියුම් රූප, ඝන රූප, අජ්ජත් රූප, බහිද්ද රූප කියලා රූපේ 11 ආකාරයකින් ස්කන්ධ ප්‍රඥප්තිය විග්‍රහ කරනවා. ඒ වගේමයි කාමය කාම ප්‍රඥප්තියක් විග්‍රහ කරනවා මෙතන. ඒ ප්‍රඥප්තික ක්‍රියාවලිය නැත්තම් ඒ සමස්ත ක්‍රියාවලිය තේරුම් ගන්න තැනකයි ආර්ය කාමයේ හේවත් තථාගතයන් වහන්සේ පෙන්වන කාමයේ හේවත් ආර්ය දුක්ඛය වටහා ගන්න හැකියාව තියෙනවා. එතකොට කායික මානසික දුක්ඛයට එහා ගියපු තැනකින් තමයි ආර්ය සත්‍යය මතු කරන්නේ. ඒ ආර්ය සත්‍යය මතු කරගන්නකොට කායික මානසික දුක් දෙකත් එතනම ලෙහෙනවා. ඒකට අපි උත්සාහ කරන්න ඕනේ ඇත්තටම කායික දුකක් ගැන කතා කර කර ඉන්නද, මානසික දුකක් ගැන කතා කරන්නද, නැත්නම් ආර්ය දුක්ඛය හොයන්නද? අන්නේ ආර්ය දුක්ඛය හොයන කෙනාට තමයි
අවංකව ඒක වැටහෙන කෙනෙක්ට විතරමයි අර කියන කායික දුකත් මානසික දුකත් මනසේ අවබෝධ කරන්න පුළුවන්. හැබැයි දැන් ආර්ය දුක්ඛය අවබෝධ කරන්න අඩුම කායික දුක්ඛයවත් දැනিলা තියෙන්න ඕනේ. කායික දුක්ඛය දැනෙන කෙනෙක්ට ප්‍රඥාවන්තව හෙව්වොත් මේ දැනෙන එකට එහා ගිහිල්ලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ කායික දුකට එහා ගිහිල්ලා මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. සෙවිය යුතුයි කියලා ආන්ගේ සෙවීමට විවෘත වෙන කෙනෙක් හිස් වෙන කෙනෙක්ට තමයි පින්වතුනි බුද්ධ ශාසනය පෙන්වන මේ ආර්ය දුක්ඛය හොයාගන්න පුළුවන්. හරියට අර සංකේතය පෙන්නකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැවත යන් උදාහරණයට මෙන්න මේ සංකේතය ඕගලන්ට පෙන්නකොට මේක පිළිබඳ කිසිම අදහසක් ඕගලන්ට මුලින් තිබ්බේ නැහැ. කිසිම අදහසක් මුලින් තිබ්බේ නැහැ. කෙනෙක් කියලා දෙනවා මෙන්න මේකේ එක මට්ටමක් මෙන්න මේ මට්ටම. කෙනෙක් කියලා දෙනවා මෙන්න මේක ඇතුලේ තියෙන අර්ථයක් කියලා මෙන්න මට්ටමක් කියලා දෙනවා. ටොයෝටා කියන වචනයයි ටොයෝටා කියන අකුරු ටිකයි ඕක ඇතුලේ තියෙන්නේ කියලා. තව කෙනෙක් කියනවා ඒ කෙනාම තමහට ඊටත් එහා එකක් කියලා දෙනවා. තව කෙනෙක් නැත්තම් කියලා දෙනවා මේක ඇතුලේ බලන්න මෙතන තියෙනවා පාත්‍රයක්, මෙතන තියෙනවා වී කරලක්, මෙතන තියෙනවා ශාස්ත්‍රීයත්වයේ සංකේතවත් කරන අර්ථයක් කියලා. එතකොට දැන් බලන්න එකම සංකේතයක් දකිනකොට ඒකේ මතුපිට අර්ථයක් අපි ගත්තා. ඒ මතුපිට අර්ථයට එහා ගිහිල්ලා ගැඹුරු ඥාන දර්ශනයක් ගත්තා. අන්න ඒ වගේ තමයි අන්තොට පරිබ්‍රාජකයෝ කියන පිරිසත් හරියට මෙන්න මේ වගේ මට්ටමක හිටියේ. ඒගොල්ලෝ මේ මට්ටම ඇතෑරියේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මට්ටමේ හිටියා. ඒගොල්ලෝ දන්න විදිහට කාමයේ විවරණය කරගෙන හිටියා. ඒගොල්ලෝ දන්න විදිහට ඒගොල්ලෝ රූපේ විවරණය කරගෙන හිටියා. ඒගොල්ලෝ දන්න විදිහට ඒගොල්ලෝ වේදනාව විවරණය කරගෙන හිටියා. දැන් ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා බවත් ගෞතමයොත් කාමයේ ගැන කියනවා අපිත් කාමයේ ගැන කියනවා. බවත් ගෞතම කාම ප්‍රහීනයක් පනවනවා අපිත් කාම ප්‍රහීනයක් පනවනවා. ඕගොල්ලෝ කියන එකයි අපි කියන එකයි අතර වෙනසක් නැහැනේ. එහෙම කිව්වහම ශ්‍රාවකයන්ට එතන හිටපු ශ්‍රාවක පිරිසට ඒක තේරිලා තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට ඇත්තට මේගොල්ලෝන්ට ප්‍රශ්නයක් ආව ඇත්ත නේනම් බැලූ බැල්මටම මේගොල්ලෝ කියන එකයි බුදුහාමුදුරුවෝ කියන එකයි දෙකම එක වගේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඒගොල්ලෝ පිළිගත්තෙත් නෑ අරක ප්‍රතික්ෂේප කළෙත් නෑ. ඇවිල්ලා බුදුහාමුදුරන්ට ප්‍රශ්නේ තිබ්බා. ඒත් බුදුහාමුදුරුවෝ එතන පැහැදිලිව පෙන්නනවා තථාගතයන් වහන්සේ පෙන්නන අර්ථය තාම ඒගොල්ලෝ දැකලා නෑ. ඒක නොදකපු නිසායි ඔය පැටලිලා ඉන්නේ. හැබැයි එතන බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ ඒගොල්ලන්ට ඒක දකින්න බෑ කියලා. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ තාම දැකලා නෑ කියලා. ඒගොල්ලෝ කවදා හරි එක දැක්කොත් ඒගොල්ලෝ මෙන්න මේ මට්ටම අතෑරලා මෙන්න මේ මට්ටම තේරුම් ගත්තා වගේ මේ ගැඹුර තේරුම් ගත්තා වගේ මේ පාත්‍රයයි වී කරලයි තේරුම් ගත්තා වගේ ආන් ඒගොල්ලොත් මොකද වෙන්නේ අර ඒගොල්ලෝ දන්න මට්ටම හෙවත් කාමය පිළිබඳ ඒගොල්ලෝ දන්න මට්ටම රූපය පිළිබඳ ඒගොල්ලෝ දන්න මට්ටමට එහා ගිහිල්ලා වෙන ගැඹුරක් දැනගන්න දැක ගන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි ආර්ය ශාසනය අවබෝධ කරගන්න ක්‍රමය. මේ හිස්වීම කියන ගුණය මෘදු අනතිමානී කියන ගුණය මේක තෝරගන්න ඥානය කුළු ගන්න අපිට අවංකව මේ කතාව සොයන්න දැනගන්න විමසන්න මහන්සි වෙන්න ඕනි කියන වැඩපිළිවෙල. මෙන්න මේ ಗುಣ දියුණු වෙන්න ඉවසීම සහ විමසීම මුල් කරගෙන මේ ಗುಣ දියුණු කරන්නමයි පින්වතුනි අපිට මේ ශාසනයේ මේ විග්‍රහ කරන වචන පදවල මේ විග්‍රහ කරන සූත්‍ර ධර්මයන්හි මනා අර්ථය මේ ගැඹුර මතු කරගන්න හැකියාව ලැබෙන්නේ. දැන් තේරෙන මට්ටමට මේ කියන මට්ටමට වැඩිය තව ගැඹුරට වැටහෙන්න ගන්නවා. මේ පෙන්වන මට්ටමට වැඩිය තව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න හැකියාවක් වෙනවා. එතකොට අපි පුද්ගල සරණක් නෙමෙයි අපි යන්නේ. අපි යන්නේ බුදුන් සරණ, අපි යන්නේ දහම් සරණ, අපි යන්නේ සංඝුන් සරණ. එතකොට ඒ ගමන යන්නට අපි උත්සාහවන්ත විය යුතුමයි. ඉතින් පින්වතුනි දැන් මේ කාරණාව විග්‍රහ කරගෙන මේ ගමනේදී ඔබලට තේරෙනවා ඇති වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ කියන එක අපිට තේරෙන මට්ටමට එහා ගැඹුරු අර්ථ මේවා මතු කර ගන්න තියෙනවා. ඒ අර්ථයන් අපි තේරුම් ගත යුතුයි. එතකොට දැන් මේවා ඔය කාම සූත්‍ර නිර්දේශ, ගුහට්ට සූත්‍ර නිර්දේශ ආදී විග්‍රහයන් වල බොහොම ලස්සනට විග්‍රහ කරනවා. එතකොට දැන් මෙතන තව පුංචි කාරණාවක් පොඩ්ඩක් මතු කරන්න කැමතියි. කාමය තාගේ මුල දිටිමි. කාමය තෝ සංකල්පයේ හේතු කොටකට උපදිනෙහි. තා නොපතමි. කාමය මෙසසින් තෝ නූපදින්නේය. මොහු ක්ලේශකාමී කියනු ලැබෙත්. ඊළඟට කියනවා යමෙක් වස්තුකාම ක්ලේශකාමය. දැන් මෙතන බලන්න වස්තුකාම වෙනම ක්ලේශකාම වෙනම කතා කරන්නේ නැහැ. මේ සියල්ල එකට කතා කරන්නේ. වස්තුකාම ක්ලේශකාමයෙන් තමාගේ පයින් සර්පයෙකුගේ හිසමෙන් දුරු කරන්නේද? කෙරේද ඒ මහන ලෝහේ විසත්තිකා සංඛ්‍යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත්වය ඉක්මවයි. ස්මෘතිමත්වය කියන්නේ සති සම්පජන්ණයකින් යුක්තව යෝනිසෝ මනසිකාරයකින් යුක්තව කාමයේ ඉක්මවනවා කියලා කියනවා.
යම් බඳු යමකින් යුක්ත වූ යම්සේ සිටි යම් ප්‍රකාර වූ යම් තනතුරකට පැමිණි යම් ධර්මයකින් යුක්ත වූ ශාස්ත්‍රීයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ කාම පරිවෙච්ඡති. කාමයෝ නම් විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ ක්ලේශකාමයෝ මොහු වස්තුකාමයෝ කියනු ලැබේ මොහු ක්ලේශකාමයෝ කියනු ලැබෙත් කියලා මනසේ තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන කාමයෝ පරිවජ්ජති දෙකරුණකින් කාමයෝ දුරු කෙරෙයි. මොකද්ද කියන්නේ? කාමය ප්‍රහීන කරන කියන්නේ කාමයේ පිරිසිදු දකිමින් කාම නිරෝධය අවබෝධ කරනවා දෙආකාරයකට. පළවෙනි එක තමයි විස්කම්බන විසින් හෝ සමුච්ඡේද විසින් හෝයි. මෙතන විග්‍රහ කරනවා කාමය ප්‍රහීන කරන ආකාර දෙකක්. කාම නිරෝධය සාක්ෂාත් කරන ආකාර දෙකක්. එකක් විස්කම්බන ආකාරය, අනික සමුච්ඡේද ආකාරය. දැන් ඔන්න හොඳට බලන්න. කෙසේ විස්කම්බන විසින් කාමයෝ පරිවර්ජනය කෙරේ දෙයත් අල්පසාවද්ධ වන බැවින් කාමයෝ ඇට සැකිල්ලක් වෙන්න. දැන් අදත් මේ වගේ විග්‍රහ අපිට ඕන තරම් තියෙනවා. කාමය ඇටයක් වගේ. කොච්චර හැපුවත් හැපෙන්නේ නැහැ. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ. මෙන්න මේ කවිය කියලා ඕන තරම් අද කියනවා. මේ කාමයේ ඇටයක් වගේ කනවා හැපුවා හපනවා හැපෙන්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න එකම විස්කම්බන ප්‍රහාණයක්. බොහොම හොඳ එකක්. නරක එකක් නෙමෙයි. ඇට සැකිල්ලක් වන්නේ. නුවණැසින් දක්නේ. දැන් මෙතනත් විග්‍රහ කරනවා. මොකද්ද? නුවණැසින් දකින්නේ මේක දකින්නත් නුවණ තියෙන්න ඕනේ. කාමයේ ඇටයක් වගේ. මේ කාම වැඩපිළිවෙලම ගන්න හරයක් නැති එකක්. මේක කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති එකක්. මේක සුදුසු නැති එකක්. නුසුදුසු එකක්. මේක ගන්න හරයක් නැති සුදුසු නැති නුසුදුසු වැඩපිළිවෙලක් කියන එක තෝරගන්නත් නුවණැස තියෙන්න ඕනේ. නුවණැසින් දක්නේ විස්කම්බන හේයින් කාමයන් දුරු කෙරෙයි. විස්කම්බනව දුරු කරනවා කියනවා. දැන් මෙතන කියන්නේ සමුච්ඡේද නෙමෙයි ඈ. මෙතන විග්‍රහ කරන්නේ විස්කම්බන ක්‍රමයක්. බහු සාධාරණ වන බැවින් කාමයෝ මාංශ පේශි වන්නහව නුවණසින් දක්න්නේ විස්කම්බණය හේයින් කාමය දුරු කෙරෙයි. දක්නවතුස සම්පාදක වන බැවින් කාමයෝ තෘෂ්ණා ලෝක වැනිහයි නුවණින් දක්නේ විස්කම්බණය හේයින් කාමයන් පරිවර්ජනය කෙරෙයි. මහා පරිදාහකර වන බැවින් කාමයෝ අංගාර කර්ෂු වැන්නහ නුවණින් දක්නේ විස්කම්බන හේයින් කාමයන් කෙරෙයි. කාමයන් පරිවර්ජනය කෙරෙයි. ඉත්වරවෑ සිටිවන බැවින් කාමයෝ ස්වප්නයක වැනිහ. ස්වප්නයක් කියලා හිතලා නුවණින් දක්නේ විස්කම්බන හේයින් කාමයන් පරිවර්ජනය කෙරෙයි. මේ කාම නිකන් හීනයක් වගේ. කාම වැඩපිළිවෙල හීනයක් වගේ. ඇති දෙයක් නැහැ. බොරුවක්, මායාවක්, බොරුවක් කියලා දකින්නවලු. ඒකත් නුවණින් මුළු දකින්නේ. නුවණකින් මුළු දකින්නේ. එහෙම දැකලා කාමය ප්‍රහීන කරනවලු. තාවක්කාලික වන බැවින් කාමයෝ පිරුළුවෙන් අලදයක් වෙන්නයි දක්නේ විස්කම්බන හේයින් කාමයන් දුරු කරේ. මේක තාවකාලික එකක්. මේක ඇති වැඩක් නැහැ. මේක කිසිම ගන්න හරයක් නැහැ. මේක වැඩක් නැති එකක් කියලා කාමය දුරු කරනවලු. සම්හාජන පරිජහන කරබන බැවින් කාම වෘක්ෂ පලවන්නේයි නුවණින් දක්නේ විස්කම්බන හේයින් කාම පරිවර්ජනය කෙරෙයි. ඊළඟට කියනවා අසුසිනා වෙන්න කඩුව හා මස්ලොඹුව වෙන්න දක්නේ කාමයේ විස්කම්බනය විසින් කාමයන් දුරු කෙරෙයි. විනිවිදුනා බැවින් කාමයෝ සත්හුලක් වෙන්න හරියට සතක් වගේ උලක් වගේ කාම වැඩපිළිවෙල නිකන් උලක් වගේ කියලා දැකලා කාමයේ පරිවර්ජනය කරනවලු. කාමයෝ ස්පර්ශය වෙන්න විස්කම්බනයෙන් කාමයෝ දුරු කෙරේ. ස්පර්ශාර්ථයෙන් කාමයෝ ස්පර්ශී වන්න මේ විස්කම්බනයෙන් කාමයන් පරිවර්ජනය කිරීම මහාර්ථී ප්‍රාකාර වින බැවින් කාමයෝ වහස්ති ස්කන්ධ වැනි වන්න නුවණසින් දැක කාමයෝ පරිවර්ජනය කෙරේ. කාමයෝ මඩක් හුලක් මේ කාමයන් හරියට නිකන් ඇටසැකිල්ලක් වගේ මෙන්න මෙහෙම දැක දැක කාමයෝ ප්‍රහීන කරන ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා. මේකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. හොඳට තෝරගන්න මේක සමුච්ඡේද ප්‍රහීන හේම නෙමෙයි. මටද සියලු ලෝක සියලු සත්‍යයන්ට තුච්ච වූ ලාමක වූ නින්දිත වූ කාමයෝ නිරෝධ වෙත්වා කියලා කවුරු හරි වඩනවනම් එහෙම නැත්නම් මේ සියලු කාමයෝ හරයක් නැහැ, මේ සියලු කාමයෝ ශුන්‍යයි, මේ සියලු කාමයෝ අස්තීරයි, මේ සියලු කාමයෝ ගන්න දෙයක් නැහැ, මේ සියලු කාමයෝ වැඩක් නැහැ. ඔහොම කෙනෙක් වඩනවා නම් හිත ඉන්නවා නම් ඒකම මෙනෙහි කර ඒකම භාවිත කර ඉන්නවා නම් එතන වෙන්නේ සමුච්ඡේද ප්‍රහීනයක් නෙමෙයි.
එතන වෙන්නේ විස්කම්බන ප්‍රහීනයක්. ඒක වැරද්දක් නෑ. ඒක හොඳයි. කෙලෙස් ටික යටපත් කරගන්න. හැබැයි ඉතින් බෝලේ යට ගහනවා මිසක් ප්‍රශ්න විසඳිලා හැම නෙමෙයි. හැබැයි අද කවුරු හරි කෙනෙක් මේක කරලා ඉවර වෙලා කවුරු හරි කියනවා නම් මේක තමයි ආර්ය ප්‍රඥාවද මේක තමයි මගපල ප්‍රඥාව මේක තේරුම් ගත්තා නම් ඔක්කොම හරි කියලා ඔහු හරියට ආන් අර සංකේතය පෙන්නකොට මතු පිට අර්ථයෙන් නතර වුණා වගේ ඔහු මෙතන නතර වෙලා ඉන්නවා. එයා විස්කම්බන ප්‍රහීණය විතරක් තේරුම් අරන් එතන නතර වෙලා විතරක් හිටියොත් එයාට මෙහි ගැඹුර හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේක කරන කෙනෙක්ට තියෙන වාසිය තමයි මේක පුරුදු කරන කෙනෙක් විවෘත මනසක් ඇති කරගෙන සිහියටපත් වෙලා සමන්ව හිස් කරගෙන මෙතනින් එහාට තව එකක් තියෙනවා තව සොයාගත යුතු ගැඹුරක් තියෙනවා කියලා ඒක තෝරගන්නට මහන්සි විය යුතුයි. අන්නේ මහන්සි වෙන කෙනා මොක් කරගන්න ඕනේද? ඒ මහන්සිය ඇති කරගන්න කෙනා, ඒ උත්සාහය දරන කෙනා, ඒකට වීරවන්ත කෙනා ඊළඟ කාරණාවත් සෙවිය යුතුයි. ඊළඟ මට්ටම සෙවිය යුතුයි. මොකද්ද පින්වතුනි ඊළඟ මට්ටම? මෙන්න විග්‍රහ කරනවා. ඊට කලින් තව ටිකක් තියෙනවා. දැන් අර විස්කම්බන ප්‍රහීණය කරන කෙනා අර විදිහට දැකලා කාමයේ ඇටයක් වගේ හුලක් වගේ ඔහොම දැක කාමයේ අවුලක් තියෙනවා මෙහෙම දැක ඉඳලා ඊළඟට එයා ඒකත් එක්ක තව වැඩක් කරනවා. මොකද්ද? තව වැඩපිළිවෙලක්. බුද්ධානුස්මතිය වඩනුවේ විස්කම්බන හේයින් කාමයන් පරිවර්ජණය කෙරෙයි. මෙන්න ඒත් විස්කම්බන මේක සමුච්ඡේදයක් නෙමෙයි. බුද්ධානුස්මතිය වඩනවා, ධම්මානුස්මතිය වඩනවා, සංඝානුස්මතිය වඩනවා, සීලානුස්මතිය වඩනවා, ත්‍යාගානුස්මතිය වඩනවා, දේවතානුස්මතිය වඩනුවේ, ආනාපාන සති සමාධිය වඩනුවේද, මරණානුස්මතිය වඩනුවේද, කායගතා සමානුස්මතිය වඩනුවේද, උපසමානුස්මතිය වඩනුවේද විස්කම්බන හේයින් කාමයන් දුරු කෙරෙයි. දැන් මේකත් කාමයේ ප්‍රහීන කරන ක්‍රමවේදයක්. ප්‍රථම ධානයේ වඩනුවේද? අදත් පිරිස ඉන්නවා කාමයේ ඇටයක්, කාමයේ ගණ්ඩයක්, කාමයේ හරයක් නැහැ, කාමයේ වැඩක් නැහැ, කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා විශාල පිරිසක් ඉන්නවා ධ්‍යාන වඩන. ප්‍රථම ධානයේ වඩනුවේද විස්කම්බන හේයින් කාමයන් දුරු කෙරෙයි. ද්විතීය ධානයේ වඩනුවේද, තෘතීය ධානයේ වඩනුවේද, චතුර්ථ ධානයේ වඩනුවේද, ආකාසානංචිතනේ වඩනු, විඥානංචයතනේ වඩනුවේද, ආකින්චඤ්ඤායතන සමාපatti වඩනුවේද, නේව සංඥානා සංඥාතන සමාපatti වඩනු විස්කම්බන හේයින් කාමයන් පරිවර්ජණය කෙරෙයි. මෙසේ විස්කම්බන හේයින් කාමයන් පරිවර්ජණය කෙරෙයි. මෙන්න මේ දැහන් වැඩිල්ලට අපි කියනවා අශ්ව ගුණ්ඩ දැහන්. අශ්ව ගුණ්ඩ දැහන් කියලා කියන්නේ කාමය පිළිබඳව මෙහෙම දැක මෙනෙහි කර ඉන්නවා. මේ කාමයෝ අසාරයි, කාමයෝ අසාරයි, කාමයෝ හරයක් නැහැ. ඒක බොහොම හොඳ එකක්. හැබැයි විස්කම්බනයි. මේක විස්කම්බනයි. මේ විස්කම්බන ප්‍රහීණය යමෙක් වඩනවා නම්, ඒක දියුණු කරනවා නම්, ඔහු හෝ ඇය අප්‍රමාදීව සෙවිය යුතුයි. දැන් මෙතනින් එහා එකක් තියෙන්න ඕනේ. තවත් මෙතනින් එහා එකක් තියෙන්න ඕනේ. ප්‍රඥාවන්ත පිරිස මේ මට්ටමින් නතර වෙන්නේ නැහැ. තව එකක් හොයනවා. මෙහෙම වඩන පිරිසක් ඉන්නවා නම් අද කවුරු හරි මෙහෙම බල ඉන්නවා. දැන් මේක බොහොම හොඳ එකක්. බුද්ධානුස්සතිය වඩන එක, මේ දේවතානුස්සතිය වඩන එක, ත්‍යාගානුස්සතිය වඩන එක, සංඝානුස්සතිය වඩන එක, මේ දසානුස්සති භාවනාව කරන එක, ආනාපාන සති සමාධිය කරන එක, මේවා බොහොම හොඳ වැඩ. මේවා පූර්ව භාග ප්‍රතිපදාව. මේ සියල්ලම පූර්ව භාග ප්‍රතිපදාව. හැබැයි මේවා මග නැනුවන නෙමෙයි. කවුරු හරි අද කියනවා නම් මේක වඩන එක මග නැනුවන කියලා, ඔහු ආර්ය ශාසනය දැකපු කෙනෙක් නෙමෙයි. ඔහු තාම අන්‍ය ශාසනයක ඉන්න කෙනෙක්. ඔහු ඈ තාම අන්‍ය ශාසනවල ඉන්න පිරිස. එතකොට අද අපි හරි පරිසං වෙන්න ඕනේ. මේවා පටලව ගත්තොත්, මේවා වරද්ද ගත්තොත්, මේවා තමයි ආර්ය ශාසනය කියලා. එතකොට අපි ආයි කරන්නේ කෙලෙස් යටපත් කරන එකක් මිසක්, බෝලේ යට ගහන එකක් මිසක් අපි සත්‍ය හොයන පිරිසක් නෙමෙයි. ඒකට ඔබ අවංකව සත්‍ය හොයනවා නම් මේවා කරන ගමන් මේ ප්‍රතිපදා දියුණු කරන ඒවා පූර්ව භාග ප්‍රතිපදා විදිහට දියුණු කරන්න ඕනේ. දියුණු කරන්න ඒවා කරන ගමන් ඔබ හොයන්න එතනින් එහා කාරණාව. එතනින් එහා හොයන කෙනෙක් තමයි මේක හරියට. දැන් මේ මට්ටම තව විදිහකට කිව්වොත් මෙන්න මේ විග්‍රහ කරන මට්ටම හරියට ආයයන් අපි උපමාවට මෙන්න මෙතන තියෙනවා සංකේතයක්. හිතන්න මේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ ඕන් එක මට්ටමක් තේරුම් ගත්තා. මෙන්න තෝරගන්න මට්ටම. මෙන්න එක මට්ටමක් තෝරගන්න. හරියට බුද්ධ ශාසනයේ කෙලෙස් ප්‍රහාණ ආකාර දෙකයි, විස්කම්බන ප්‍රහීණය සහ සමුච්ඡේද ප්‍රහාණය. මෙන්න තෝරගත්ත විස්කම්බන ප්‍රහීණය. විස්කම්බන ප්‍රහීණය තෝරගත්ත කෙනෙක් විස්කම්බන ප්‍රහීණයට එහා ගිහිල්ලා දැන් තෝරගන්න ඕනේ මොකද්ද? සමුච්ඡේද ප්‍රහීණය. ඒ කියන්නේ මෙතන තියෙන පාත්‍රය සහ වී ඇටය දැක්කා වගේ
පාත්තරය සහ වී ඇටය තේරුම් ගන්නවා වගේ දැන් ඔහු හෝ ඇය උත්සාහවන්ත වෙන්න ඕනේ මොකක් තෝරගන්නද පින්වතුනි මේ ආර්ය දුක්ඛේ හෙවත් සමුච්ඡේදව ප්‍රහීන කරන අවබෝධය කාමය සමුච්ඡේදව ප්‍රහීන කරන ඥාණය මතු කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ආන් ඒක විග්‍රහ කරනවා කෙසේ සමුච්ඡේද විසින් කාමයන් පරිවර්ජණය කෙරෙයිද යත් සෝතාපට්ටි මාර්ගයේ වඩනුයේද අපාය ගමනීය වූද කාමයන් සමුච්ඡේද හේයින් පරිවර්ජණය කෙරෙයි. දැන් මෙතන බලන්න අපායගාමිනී කාමයන් දුරු වෙන්න සෝතාපන්න අවබෝධය තියෙන්න ඕනේ. දැන් අද කට්ටිය හිතාගෙන ඉන්නෝනේ සෝවාන් වෙන එක හරි ලේසි රහත් වෙන එක තමයි අමාරු කියලා. ඔකේ තියෙන්නේ අනිත් පැත්ත පින්වතුනි. ඇත්තටම කිව්වොත් සෝතාපන්න වෙන එකයි අමාරු. කෙනෙක් සෝතාපන්න වුණොත් එයා කවදා හරි රහත් වෙනවා. මේ ලෝකේ අමාරුම වැඩේ තමයි සෝතාපට්ටිය සාක්ෂාත් කරගන්නේ. ඇයි මම මෙහෙම කියන්නේ? රජකම ලැබනකොට සක්විති රජ වෙනවටත් වැඩිය වටිනවා කියනවා සෝතාපන්න වෙනවා කියන එක. මේ මුළු සක්වලටම රජ වෙනවටත් වැඩිය වටිනවා සෝතාපන්න වෙනවා කියන එක. ඒ තරම් වටිනවා. ඒ වගේම ඒ තරම්ම අමාරුයි මේ කාරණාවත් කරගන්න එක. ඒක අති දුර්ලභ කාරණාවක්. තථාගතයන් වහන්සේ මේක විග්‍රහ කරන ලස්සන තැනක් තියෙනවා. එක්තරා වෙලාවක ආනන්ද ස්වාමින් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට යනකොට ආනන්ද හාමුදුරුවෝ දකිනවා ඈත ලිච්ඡවි රජදරුවෝ දුනු ශිල්පය ප්‍රගුණ කරමින් ඉන්නවා. මේ දුනු ශිල්පය ප්‍රගුණ කරමින් ඉන්නවා දැක්කට පස්සේ මේක දකින මේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරනේ මේ දරුවෝ කොච්චර දක්ෂද? මේ දරුවෝ මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් දක්ෂයෝ පිරිසක්ද කියලා. එහෙම ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද හාමුදුරන්ගෙන් බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද මේ පිරිසත් දක්ෂයි තමයි. හැබැයි ආනන්ද කවුරු හරි කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම. දක්ෂ දුනුආයෙක් ඉන්නවා. ඒ දුනුආයගේ දක්ෂතාවය තමයි අස්ව ලෝමයක් 100ට පළලා. අස්ව ලෝමයක් 100ට පළලා ඒ අස්ව ලෝමයක් 100ට පළුවාම අස්ව කෙඳි බවට පත් වෙනවනේ. ඒ කෙන්දක් එක කෙන්දක් දෙබෑ කරගෙන යන්න විදින්න කවුරු හරි දක්ෂයෙක් ඉන්නවා නම් ඔහුද දක්ෂ දුනුආය නැත්තම් මේගොල්ලෝද දක්ෂයෝ කියලා. එතකොට කියනවා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරනේ මේගොල්ලන්ට සාපේක්ෂව කරනවා මේගොල්ලෝ මහා දක්ෂයෝ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඒ වගේ තමයි මේ ශාසනයේ තථාගතයන් වහන්සේ දේශනා කරන සෝතාපට්ටි ඥාන දර්ශනයේ සත්‍ය ඥාන දර්ශනය පහළ කරගන්න ඒ වගේ තීව්‍ර හැකියාවක් තියෙන්න ඕනේ. දක්ෂතාවයක් තියෙන්න ඕනේ. තීව්‍රභාවයක් තියෙන්න ඕනේ. ඒක ඒ තරම්ම අති දුර්ලභ කාරණාවක් කියලා. උන්වහන්සේ උපමාව දීලා කියන්නේ සෝතාපන්න වෙනවා කියන එක ඒ තරම් අමාරුයි කියන එක. අද මේ සමාජ බණහන ගොඩක් කට්ටිය හිතගෙන සෝවාන් වෙනවා කියන එක හරි ලේසි එකක්. දැන් මම අපි සෝතාපන්න වෙලා තියෙන්නේ. දැන් අපි නිවන් දකිලා තියෙන්නේ. දැන් අපි අවබෝධයටපත් වෙලා කියලා බොහෝ දෙනෙක් ඉන්නේ මෙන්න මේ විස්කම්බන ප්‍රහීණය තුල. ආර්ය දර්ශනය ලැබුණා කියලා හිතාගෙන ඒගොල්ලෝ ඉන්නවා විස්කම්බන වැඩපිළිවෙලක. ඒක හරි භයානක තත්ත්වයක්. මොකද Tamanට නැති මාර්ගඵලයක් තියෙනවා කියලා දාගෙන හිටියොත් පෙන්නනවා ඔහු හොරුන්ගෙත් හොරු කම්බ හොරෙක් බවට පත් වෙනවා. ඉතාම භයානක තත්ත්වයක්. ඒක නිසා පිංගුතුනි මාර්ගඵල මාන්නය කියන එක කොයිම වෙලාවකවත් ඇති කරගන්න එපා. ඒ සියල්ල අතාරින්න. ඒ මාර්ගඵල මාන්නය ආදී එනවා නම් නෑ මාර්ගඵල නෙමෙයි තාම හද්ද පෘතජ්ජනයි කියන එක හැමතිස්සෙම මෙනෙහි කරන්න. දකින්න. එසේ දකිමින් මේ විස්කම්බන ප්‍රහීණය කරන්න. ඒව ඕනේ. ඒක උපනිශ්‍රයයි. ඒක උපකාර කරගෙන හැබැයි ඔබ හොයන්න මොකද්ද? සමුච්ඡේද ප්‍රහීණය කරගන්න අවබෝධය මතු කරගන්න ඔබ විවෘතව කන විවෘත කරන ඔබ ඔබගේ පැත්තට අවංක වෙන්න. එසේ අවංක වෙලා ඔබ මේක සොයන්න. ආන් එහෙම හොයනකොට මේ කාරණාව සොයනකොට ආන්ගේ සමුච්ඡේද ප්‍රහීණයට අදාළ කාරණාවන් විග්‍රහ කරගන්න තියෙනවා. මම අද මේ දේශනාව එක්තරා කොටසකින් නවත්තනවා. ඒක විග්‍රහ කරලා නවත්තන්නේ මොකද ඒ ගන්න උපමාවත් එක්ක තමයි ඊළඟට තවත් ගැඹුරට මම මේ කතාව විග්‍රහ කරගන්නේ. මේ දේශනාව දේශනා කිහිපයක් වෙන්න පුළුවන්. තව දේශනාවක් එන්න පුළුවන් මේ දේශනාවෙම දෙවෙනි කොටසක් විදියට. ඒකට නාලිකාව තුල මේවා විකාශනය වෙනකොට ඒ කාලසටහන මොන හරි බලලා මේ කතාවේ අද මේ කියන කාරණාවේ දෙවෙනි කොටස සමහරට ඊළඟ දවසක විකාශනය වෙන්න පුළුවන්. ඒ විකාශනය වෙනකොට ඒ කතාව නැවත ශ්‍රවණය කරන්න ඔබ උත්සාහවන්ත වෙන්න. මේක දෙවෙනි කොටසක් තුන්වෙනි කොටසක් විදිහට මේක දේශනාවන් ඉදිරියේදී විග්‍රහ වේවි. මේ කොටසම මම එක දිගටම දේශනා මාලාවක් විදිහට දායකත්ව ධර්ම දේශනා මාලාවක් විදිහට කරගෙන යාවි. ඒක විග්‍රහ කරන්නට. ඒතොර අද මම මේකට ආරම්භයක් ගත්තේ. ඒ ආරම්භය තුල පුංචි කතාවක් මතක් කරනවා. බුදුහාමුදුරුවෝ මේ දේශනාව පෙන්නගෙන යනකොට උපමා උපමේය වලින් මේ හැම කාරණාවක්ම පෙන්නන්නේ. එතකොට ඒකෙදි පුංචි කතාවක් මට මතක් වෙනවා මේ වෙලාවේදී. මම හැමදාම කියපු කතාවක් බොහෝ වෙලාවට අපේ විවාහාරයේ තියෙන ලස්සන කවියක්. ඒක තමයි දෙරණ තුල තුඹසයා තුඹස තුල නාගයා විසගෝර සර්පයා දැකනාරු මෝඩයා. මේ කවි පන්තිය මේ වාක්‍යය කියවපු ගමන් අපිට අදහසක් එනවා
සාමාන්‍ය මතු පිට අර්ථයක් එනවා. මතු පිට අර්ථය තමයි තුඹසක් තියෙනවා, තුඹසේ නාගයෙක් ඉන්නවා. ඒ නාගයාව මරන්න කියන එක තමයි මේ පාරම්පරික මුතුන් මිත්තු අපිට කියලා තියෙන්නේ කියන එක. බොහෝ දෙනෙක් ගන්න අර්ථය ඒ වගේ එකක්. දෙරණ තුල තුඹසයා, තුඹස තුල නාගයා, විසගෝර සර්පයා දැකනාරු මෝඩයා කියන තැනින් ටක් ගාලා ගන්නේ අපේ පැරණි මුතුන් මිත්තු ආච්චි අම්මලා සීලා අපිට මේ කියලා තියෙන්නේ විසකුරු සර්පයෙක් දැක්කොත් අතාරින්න බා මරලා දාපන් කියලා. ඉතින් පොල්ලක් අරගෙන ගහලා මරනවා. ඕක තමයි අපි කරන වැඩේ. හැබැයි ඔය කවියම තව කෙනෙක් මෙන්න මෙහෙම කියලා දෙනවා. ඔතන පොඩ්ඩක් බලන්න. දෙරණ කියලා කියන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය කියලා උපමා කරනවා. නාගයා කියලා කියන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුලම තෘෂ්ණාව මුල් කරගෙන පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලට පත් වෙන එක. දෙරණ තුල තුඹසයා, තුඹස තුල නාගයා, විසගෝර සර්පයා දැකනාරු මෝඩයා. දැන් මේ කවිය අහපු ගමන් අපිට අග්ගාලා කල්පනා කරනවා දැන් එහෙනම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ. ඒ කියන්නේ තෘෂ්ණාව නැමැති නාගයාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව නැමැති නාගයා එන්නේ කොහේ ඉඳලාද කියලා අපි කවදාකවත් හොයන්නේ නැහැ. මොකද අපි try කරනවා දැන් තෘෂ්ණාව නැමැති නාගය නැති කරන්න කියලා හිතාගෙන දැන් තෘෂ්ණාව නැති කරන්න යනවා. තෘෂ්ණාව ඉවර කරන්න යනවා. තෘෂ්ණාව ඉවර කරන්න යන එක හරියට මෙන්න මේ විස්කම්බන ප්‍රහීණය වගේ. තෘෂ්ණාව නැති කරන්න දඟලන එක. තෘෂ්ණාව ඉවර කරන්න දඟලන එක. තෘෂ්ණාව අයින් කරන්න දඟලන එක හරියට මෙන්න මේ විස්කම්බන ප්‍රහීණය වගේ අපි ගන්න මට්ටම හරියට අර දැන් මේ කවියට අනුව ගන්න දෙරණ තුල තුඹසයා, තුඹස තුල නාගයා තමයි තෘෂ්ණාව. විසගෝර සර්පයා දැකනාරු මෝඩයා. කවි කියලා තියෙන්නේ විසගෝර සර්පයා මරන්න කියලානේ. ඉතින් දැන් තෘෂ්ණාව නැති කරන්න මොකද කරන්නේ? පුළුවන් තරම් නයි ටික මර යනවා කියලා හිතන්නකෝ. දැන් මේ නයි මර යන්නේ එකෙක් කල්පනා කරනවා මේ නයි මරලා ඉවරයක් වෙන්නේ නැහනේ. මරන්න ආයෙනවනේ. දැන් ඔන්න භාවනා කරන්න යනවා. කාමයේ වැට සැකිල්ල, කාමයේ ගණ්ඩයක්, හුලක්, මඩක් කීකේ හිතලා ගෙදර එනවා. භාවනා කරනවා කියලා හිතලා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ඇතුලෙන් හතා එනවා එළියට. වැඩේ ඉවර වෙන්නේ නැහැ. දැන් එහෙම කල්පනා කරලා ටිකක් ප්‍රඥා ගෝචරව හොයන්න ගත්තොත් නෑ තාම කාම සමුච්ඡේද ප්‍රහීණිය තේරිලා නෑ කියන එක තේරුනොත් ආන් එයා ණයානේ මේ පින්වතුන්ට ફોකස් කරන්නේ. ණයාවත් ફોකස් කරනවා. හැබැයි එයා ફોකස් කරන්නේ නයි එන තුඹස. දෙරණ තුල තුඹසයා දෙරණ මත පිහිටලා තියෙන මේ තුඹස මොකක්ද කියන එක හොයනවා. ආන් ඒ තුඹස තමයි පින්වතුනි පංචස්කන්ධ ක්‍රියාවලිය. පංචස්කන්ධ ක්‍රියාවලිය මනසේ පිරිසිඳ දැකලා පංචස්කන්ධයේ පදනම බින්දොත් ඒ පදනම බිඳුනොත් එතන ඒ පදනම බිඳෙන ඥාණය පහළ වුණොත් ඒ ඥාණය තුලම නැවත කිසිදු නාගයකට එන්න හේතුව නැති වෙලා යනවා. ඒක නිසා හේතු නිරෝධ කරන්න ඕන නම් නාගයව අල්ලලා හරියන්නේ නැහැ. කාගේ පදනමද බිඳින්න ඕනේ? තුඹස බිඳින්න ඕනේ. තුඹස කියන්නේ හරියට පංචස්කන්ධ ක්‍රියාවලිය වගේ. මෙන්න මේ ක්‍රියාවලිය තේරුම් ගන්නක තමයි සමුච්ඡේද ප්‍රහීන නැත්තම් පංචස්කන්ධ විදර්ශන ස්කන්ධ විදර්ශනාව. ඔය ස්කන්ධ විදර්ශනාව තුළ තමයි ආයතන ධාතු පටිච්චසමුප්පාද විදිහට මේ විග්‍රහ කරලා තියෙන විග්‍රහයන් මතු පිටින් අල්ල ගන්න නැතුව එහි ගැඹුර මනසේ වටහා ගනිමින් අවබෝධ කර ගනිමින් යමෙක් සමුච්ඡේදව පරිවර්ජණය කරනවාද ඔහුට පහළ වෙනවා ඒ පිරිසට අවබෝධ වෙනවා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ඥාන දර්ශනයන් පහළ කරගන්න අවශ්‍ය කරන සත්‍ය ඥානය. කෘත්‍ය ඥානය, කෘතඥානය, ඔන්න ඔය ඥානය ඔබ හොයන්න. ආන්ගේ ඥානය සොයනවා වගේ තමයි, ඒක සොයා අවබෝධ කරගන්නවා වගේ තමයි. උපමාවෙන්ම නැවත විග්‍රහ කළොත්, කාරණාව මේ කතාව පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න ගියොත්, ඔබ සෑම සිළු දෙනාටම දැන් පේනවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ සංකේතය. මේ සංකේතයේ තියෙන ගැඹුරු අර්ථය මොකද්ද? මේකේ තියෙන මතුපිට අර්ථය තමයි හරියට විස්කම්බන ප්‍රහීණය වගේ. මතුපිට අර්ථය තමයි මේ තියෙන්නේ. මොකද්ද? මේ සංකේතයේ තියෙන විස්කම්බන මට්ටම වගේ තමයි මෙතන තියෙන මේ ටොයෝටා කියන වචනේ හැංගිලා තියෙන එක. අන්න විස්කම්බන අර්ථය. විස්කම්බන අර්ථයට යහගිලා සමුච්ඡේද අර්ථයට යනවා වගේ තමයි, සත්‍ය ඥානය පහල කරගන්නවා වගේ තමයි මෙන්න මේ පාත්‍රය සහ වී ඇටය දකින්නවා වගේ. පාත්‍රය සහ වී ඇටය දකින්නවා වගේ සත්‍ය ඥානය පහල කරගන්න වැඩපිළිවෙල. දැන් මේ කතාව කරගන්න කළ යුතු පළවෙනිම කාරණාව තමයි අපි අපිට අවංක විය යුතුයි. ශාස්ත්‍රූ ගෞරවය ඇති කරගත යුතුයි. ශාස්ත්‍රූ ගෞරවයෙන් යුක්තව මේ ධහම විමර්ශනය කළ යුතුයි. එසේ විමර්ශනය කරමින් මේ කරුණු කාරණාවන් අවබෝධ කරගන්න උත්සාහවන්ත විය යුතුයි. එසේ උත්සාහවන්ත වෙන්න කියන කාරණාව මතක් කරමින් මේ ශාසනික අර්ථයන් මනසේ තේරුම් ගන්නට, විවෘත භාවය ඇති කරගන්නට දක්ෂ වෙන්නට කියන කාරණාව නැවත නැවතත් මතක් කරමින් ඔබ යමෙක් අද කවුරු හරි කෙනෙක් මෙන්න මේ විස්කම්බන ප්‍රහීණයේ අර්ථයෙන් විග්‍රහ කරන මේ කාමය ප්‍රහීන කරන්නට, කාම වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්නට යමෙක් මෙන්න මේ පරිදාහ කර කාමයෙන් නිදහස් වෙන්නට මෙන්න මේ වැඩපිළිවෙල කරනවා නම්, ඒ කියන්නේ බුද්ධානුස්සතිය
විස්කම්බනෙහින් කාමයන් පරිවර්ජනය කරේ ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්මතිය, ත්‍යාගානුස්මතිය, දේවතානුස්මතිය, ආනාපාන සමාධිය, මරණානුස්මතිය වඩනුවේ කායගතානුස්මතිය වඩනුවේද උපශමානුස්මතිය වඩනු විස්කම්බනෙහින් කාමයන් දුරු කරේ ප්‍රථම ධ්‍යාන වඩනුවේ විස්කම්බනෙහින් කාමයන් දුරු කරේ ද්විතිය ධ්‍යානයේ වඩනුවේ තෘතිය ධ්‍යාන වඩනුවේ චතුර්ථ ධ්‍යාන වඩනුවේ ආකාසානංචායතන සමාපatti වඩනුවේ විඥානංචේතන සමාපatti වඩනුවේද ආකින්චන්තන සමාපatti වඩනුවේද නේව සංඥානාස වික්ෂකම්බන විසින් කාමයන් පරිවර්ජනය කරේ කාමයේ ඇටයක් කාමයේ ගණ්ඩයක් කාමයේ හුලක් විදිහට දැක හිත මේ විදිහට වඩනවා නම් මේ වැඩෙන දැහැනට කියනවා අපි අශ්වගොණ්ඩ දැහැන් කියලා. මෙහෙම විස්කම්බණය කර ඉන්න කෙනෙක් නැතුව මෙහෙම විස්කම්බණය කළත් නොකළත් කොයිම හෝ අවස්ථාවක සමුච්ඡේද ප්‍රහීණය තේරුම් ගත්තොත් ඒ කියන්නේ සත්‍ය ඥාණය මනසේ වටහා ගත්තොත් මේකට අපි කියනවා සමුච්ඡේද ප්‍රහීණය නැත්නම් ආර්ය දැහැන. එහෙම නැත්නම් අජානීය දැහැන. එතකොට අජානීය දැහැන වැඩෙන්නෙම සත්‍ය ඥානයත් එක්කමයි අශ්වගුණ්ඩ දැහැන වැඩෙන්නෙම විස්කම්බන ප්‍රහීණයත් එක්කමයි. එතකොට මේ වඩන එක නරක එකක් නෙමෙයි. හැබැයි එතනින් එහාට මේ දැහැනට එහා ගියපු ඒ කියන්නේ අජානීය දැහැන අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේ පෙන්වන ආර්ය දැහැන තේරුම් ගන්නට අපිට සිද්ධ වෙනවා පින්වතුනි මේ සත්‍ය ඥානය පහළ කරගන්න. එහෙනම් විස්කම්බන ප්‍රහීණය තේරුම් අරගන්නට සමුච්ඡේද ප්‍රහීණය තේරුම් ගන්නට මහන්සි වෙන්න. එසේ මහන්සි වෙමින් මේ කරුණු කාරණාවන් නැවත නැවත ශ්‍රවණය කරමින් මේ දේශනා මාලාවන් මනසේ ශ්‍රවණය කරන්න. දැන් හොඳට මතක තියාගන්න පළවෙනි දේශනාව විතරක් ශ්‍රවණය කරලා තීන්දුව වලට යොමු වෙන්න එපා. මේ දේශනා මාලාවක් සිද්ධ වෙනවද? ඒ සිද්ධ වෙන සියලුම දේශනාවන් ටික මනසේ ශ්‍රවණය කරමින් මනසේ වටහා ගනිමින් මේ කරුණු කාරණාවන් තේරුම් බේරුම් කරගන්න උත්සාහවන්ත වෙන කාරණාව මේ මොහොතේදී මතක් කරන්න කැමතියි. හොඳයි. තවත් දේශනාවකට ඉඩහසර විවර කරමින් මේ කාරණාව ඔස්සේම තවත් කරුණු කාරණාවන් රාශියක් විවර කරන්න බලාපොරොත්තු වෙමින් අර උපමාවත් මතක තියාගන්න දෙරණ තුල තුඹසයා තුඹස තුල නාගයා විසගෝර සර්පයා දැකනාරු මෝඩයා කියන ඒ පාරම්පරික කවි පන්තියත් මේ වෙලාවේ මතක් කරගන්න. ඒකත් මේ වෙලාවේ මතක් කරමින් එහිත් මනා අර්ථයන් මතු කරමින් ඒ ගැඹුරු අර්ථයන් තේරුම් ගන්නට අපි මේ සාකච්ඡාව දිගහැර ගන්වමු කියන අර්ථය මතක් කරමින් දේශනාව මෙතකින් හමාර කරනවා. අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරලා මේ කරුණු කාරණාවන් අවසානටපත් කරමු. අද දවසේ විශේෂයෙන්ම මේ කරුණු කාරණා සිද්ධ කරගන්නට දායකත්වයේ ලබා දුන් සෑම සිළු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ හැම දෙනාටම උතුම් වූ ධර්ම මාර්ගයේ පූර්ණේ කරගනිමින් සංසාර දුකින් අත මිදීම පිණිසම මේ සිද්ධ කරගන්න සියලුම ධර්ම දානමිය පින්කම් අනන්ත කුසල පුණ්‍ය ආශිර්වාදයක් වේවා කියලා අදිෂ්ඨාන කළා. සෑම සිළු දෙනාම සාදු නාදයක් පවත්වන්නට. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුළු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙත හස මැද හසුර්ණ්‍යුත් හිත මිතුරුන් ඇති යහළුවන් ඔබේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි ඔබ අපගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි ඔබ පැති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු
බුද්ධරතනානුභාවේන ධම්මරතනානුභාවේන සංඝරතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු. බුද්ධරතනානුභාවේන ධම්මරතනානුභාවේන සංඝරතනානුභාවේන සබ්බ දුක්ඛ විනස්සතු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. පින් බලාපොරොත්තු වන පින් අනුමෝදන් වන සියලු ලෝක සියලු සත්වයන් කෙරෙහි මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ විහිදේවා පැතිරේවා ගලායාවා පිහිටාවා. බුද්ධ ආදී ආරුත්තමයන් නිරන්තරයෙන් සපයි කියා දේශනා කළ වදාළ උතුම් වූ නිර්වනින්ම නිවී සැනසෙත්වා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සූවිසි අනන්ත උග්න බලයෙන් උතුම් ධර්මාබෝධය සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං